මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින බස්නාහිර පළාත් සභාවේ අපේ පක්ෂයේ മന്ത്രി සුනිල් වටගල සහෝදරයාගෙනුත් ඒ වගේම අපේ ආදරණීය සහෝදරවරුන් සහෝදරියන් මෑණිවරුන් පියවරුන් කඩුවෙල ආසනයේ නායකත්වය සඳහා තෝරා ගනු ලැබූ කඩුවෙල ආසන බල මණ්ඩලයේ සභාපති අපේ පතිරණ සහෝදරයාගෙනුත් ලේකම් අසිත නිරෝෂන් සහෝදරයාගෙනුත් භාණ්ඩාගාරික රංජන් ජයලාල් සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න කඩුවල ආසනයේ නායකත්වයේ සපේන අපේ ආදරණීය සහෝදරවරුන් සහෝදරියගෙන් ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න කඩුවල ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ විවිධ ශාඛා සමිති නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් හිටියට වැඩ කරන සහෝදරවරු සහෝදරියන් මෑණිවරුන් පියවරුන්ගෙනුත් ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපිට හිතවත්කම් දක්වන අපිට ඇහුම්කන් දෙන්න මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සේලාගෙනුත් අපේ මාධ්‍යවේදී හිතවතුන්ගෙනුත් ඒ වගේම පොලිසිය නිලධාරී මහතුරු ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අද කඩුවෙල ආසනයට නායකත්වය සැපයීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලය තෝරාපත් කරගෙන ලැබුවා. අපි දන්නවා කඩුවෙල ආසනය මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වැදගත් ආසනයක්. ඡන්ද සංඛ්‍යාවෙන් බැලුවත් විශාලම ඡන්ද සංඛ්‍යාව නියෝජනය කරන ආසනය. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් බැලුවත් අපේ පක්ෂයට හැමදාම විශාල ශක්තියක් ධෛර්යයක් සපේන ආසනයක් තමයි කඩුවෙල ආසනය. අපි හිතනවා එළඹෙන මහමැතිවරණයේදී එපමණක් නෙවෙයි ඊට පසුව තිබෙන අභියෝගයක් ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිමත් නායකත්ව මණ්ඩලයක් සහෝදර සහෝදරයන් විසින් තෝරාපත් කරගෙන තිබෙනවා. අපේ පතිරණ සහෝදරයා අපි කවුරුත් දන්නවා. පසුගිය කාලේ පළාත් සභාව නියෝජනය කරමින් මේ කඩුවෙල ජනතාවගේ උවමනාවන් කඩුවෙල ජනතාවගේ දුක් ගැනවිල්ල පළාත් සභාව වලට ගෙනිච්ච සටන්කාමී නායකයෙක්. ඒ වගේම අපේ අසිත නිරෝෂන් සහෝදරයා අදත් කඩුවෙල නගර සභාව නියෝජනය කරමින් මේ ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයන් ගැටලුවකට මුහුණ දෙනකොට මේ ප්‍රදේශයේ පාරිසරික ප්‍රශ්නයක් ඇති වෙනකොට බුද්ධ දාසලා පිස්සු කෙලිනකොට ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් නගර සභාවේ හඬ නගපු අසිත නිරෝෂන් සහෝදරයා තමුන්නාන්සේලා ලේකම් මෙඩියට තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නවා අපේ රංජන් ජයලාල් සහෝදරයා වැඩිපුරම දකින්නේ කඩුවෙලට වඩා රූපවාහිනී. එමුනේ. විදුලි බල මණ්ඩලයේ විශාලතම සේවක වෘත්තීය සමිතියට නායකත්වය දෙන මෙරටේ වැඩ කරන ජනතාවගේ කොතන හෝ අසාධාරණයට ලක් වුණොත් අයුක්තියට ලක් වුණොත් ඒකට එරෙහිව හඬ නගන ඒ සඳහා මහා ජවයක් ශක්තියකින් මැදිහත් වෙන අපේ රංජන් ජයලාල් සහෝදරයා. ඒ වගේම මේ තෝරාපත් කරගෙන තිබෙන නිලධාරීන් සහ කාරක සභාව. තමුන්නාන්සලා දන්නවා තමුන්නාන්සලා ගම්වල ගමේ මරණාධාර සමිතියේද ගමේ පොදු වැඩේද පන්සලේ දානමේ පින්කමේද දන්සලේද මේ සියලු වැඩ කටයුතු වලට පොදුවේ මැදිහත් වෙන උදවිය. ඒ නිසා මේ වේදිකාව පිරලා තියෙන්නේ බාර්කාරයන්ගෙන් නෙවෙයි. බුද්ධ දාසගේ සමුළුව බැලුවනම් බාර්කාරයෝ ගොඩයි නැද්ද? එක්සත් ජාතික පක්ෂයේ සමුළුවක් බැලුවනම් අර සුජීව සේරසිංහ කෝරතොට ගල්වලේ නේද? අනෙක් අයටත් සවස් ඒ අය පිරීලා ඇති. හැබැයි මේ වේදිකාව පිරලා තිබෙන්නේ මේ කඩුවෙල ප්‍රදේශයේ ජනතාවට සැබවින්ම ආදරය කරන කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ ඇත්ත අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින කඩුවෙල ප්‍රදේශයේ ජනතාව අසාධාරණයකට අයිතියට මුහුණ දුන්නා නම් ඒකට එරෙහිව හඬ නගන ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය තමයි මේ වේදිකාවේ ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. මෙයාට තමයි මේ කඩුවෙල හදන්න පුළුවන්. මේ කෙරේ තමයි මේ කඩුවෙල ජනතාව විශ්වාස තබන්න ඕන. කන්දබඩ
පොඩි වෙන්න පුළුවන්. ලොකු પરම්පරාවක් නැති වෙන්න පුළුවන්. ලොකු යාන වාහන නැති වෙන්න පුළුවන්. මහා මන්දිර වගේ ගෙවල් නැති වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවම තමුන්නාන්සලත් එක්ක උරෙන් උරට ගැටි තමුන්නාන්සලගේ උවමනාවන් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායම. ඒ කණ්ඩායම නෙවෙයිද කඩුවෙලි නායකත්වයේ දරන්න ඕන. බාර් අයිතිකාරයෝ, ගල්වලවල අයිතිකාරයෝ, කසිප් මුදලාලිලා නෑ. මේ කඩුවෙල ආසනයේ නායකත්වයේ දරන්න වඩා සුදුසුකම්ම තිබෙන පිරිස තමයි අද කඩුවෙල ආසන බල මණ්ඩලයේ නායකත්වයට තමුන්නාන්සලා තෝරාපත් කරගෙන තිබෙනවා. අපි කඩුවෙල ආසන බල මණ්ඩල අපේ සභාපති පතිරණ සහෝදරයාට, අපේ ලේකම් මසිත නිරෝෂන් සහෝදරයාට, අපේ භාණ්ඩාගාරික රංජන් ජයලවල් සහෝදරයා ඇතුළු අනිකුත් නිලධාරීන් සහ කාර්ක සභාවේ සහෝදර සහෝදරියන්ට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා කඩුවෙල අපි මුහුණ දී තිබෙන අභියෝගයන් ජයග්‍රහණය කරන්න. හැබැයි කඩුවෙල අපි මුහුණ දී තිබෙන අභියෝගයන් ජයග්‍රහණය කළ හැකි වන්නේ මේ වේදිකාවේ ඉන්න අයට පමණක් නෙවෙයි. ඔවුන් ඉදිරියෙම වැඩ කරයි. ඔවුන් නායකත්ව සපයයි. ඔවුන් වැඩි කිරීම කැපකිරීම සහ පරිත්‍යාගයෙන් කරයි. හැබැයි මෙතන රැස් වෙලා ඉන්න තමුන්නාන්සලගේ දායකත්වයක් ඕන. එහෙම නෙවෙයි. එහෙම නැත්නම් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම මෙතෙන්ට රැස් වෙලා ඉන්න තමුන්නාන්සලන් ඉල්ලා හිටනවා කඩුවෙල ජනතා විමුක්ති පෙරමුණේ ආසන බල මණ්ඩලයේ නව නායකත්වයට සහාය දෙමින් ධෛර්ය සපයමින් ඉදිරියට යන්න දායකත්වය සපයන්න කියලා. ඒ වගේම මේ ආසන බල මණ්ඩලයේ රැස් වෙන වෙලාවේ අද අපේ රටේ විශේෂ අවස්ථාවක්. මොකද පාර්ලිමේන්තු විසිරුව හැරලා මහ ඡන්දයක් ඇඳවලා තියෙනවා. එහෙමනේ. නේද? කොයි වෙලාවේද කියලා ප්‍රශ්නයක් අහමින් තිබුණා. හැබැයි යාන්තම් නේද? පෞගිය දින දෙකකට කලින් පාර්ලිමේන්තු විසිරුව හැරියා. දැන් ඡන්ද දිනය තීරණය කරලා තිබෙනවා අගෝස්තු මාසේ 7 වෙනිදා. නේද? 17 වෙනිදාට අගෝස්තු මාසේ 17 වෙනිදාට ඡන්ද දිනය තීරණය කරලා තිබෙනවා. ඇයි පාර්ලිමේන්තු මෙච්චර ප්‍රමාණ වුණා? අප්‍රේල් මාසේ 28 වෙනිදා 19 වෙනි සංශෝධනය සම්මත කරගත්තට පස්සේ කිසිවක් පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ නැහැ. එක පනතක් සම්මත කරාද? නැහැ. එක ගැසට් නිවේදනයක් සම්මත කරාද? නැහැ. අප්‍රේල් මාසේ 28 වෙනිදා ඉඳලා මාස දෙකකට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ කාලය නිර්පරාදී තල්ලු වෙවි ගියා. පාර්ලිමේන්තුව රැස් වෙන්න බැරුව, වැදගත් සාකච්ඡාවක් කරගන්න බැරුව අන්තිමේට පාර්ලිමේන්තුව මොකද උනේ? පාර්ලිමේන්තුව ශෝක යෝජනා පමණ සාකච්ඡා කරන මධ්‍යස්ථානයක් බවට පත් වුණා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව දින 8ක් රැස් වෙන මාසයකට දැන් මේ මාසේ බැලුවොත් මේ ජූනි මාසේ මුල් දින 4ම රැස් වුණේ ශෝක යෝජනා. එන පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක් දිනයක් හෝ ඉඳලා මියගියපු മന്ത്രിවරයෙක් ගැන ඉඳිමින් හෝ ඉඳලා මියගියපු മന്ത്രിවරයෙක් ගැන ශෝක යෝජනා තියෙනවා. අපි නම් වැඩි යුව කතා කරන්න යන්නේ නැහැ. උඹ පාර්ලිමේන්තුවේ ඉන්නකන් එහෙට මෙහෙට බැනගෙන මිය ගියාට පස්සේ දෙපැත්තම වැළපෙනවා. බොරුවට හොඳයි. හරිද? අපි ඒකට වැඩිපුර දායක වෙන්නේ නැහැ. ඉඳ හිට එක්කෙනෙක් දෙන්නෙක් ගැන කතා කරලා තියෙන ඇත්තටම කතා කළ යුතු නේද? ඉතින් පහුගිය පාර්ලිමේන්තුවේ දින 4ම සාමාන්‍ය උපරිම මාසයකට එක දිනයයි ශෝක යෝජනා තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව පහුගිය කාලේ පුරාවටම රැස්ුනේ ශෝක යෝජනා කතා කරන්න. එකම ශෝකාලාපය. සභානායකතුමා නැගිටලා එතුමාගේ ගුණ වර්ණනා කරනවා, කඳුළු බේරෙනවා, හොටු පිහිනවා, ණය පිහිනවා. ඊට පස්සේ විපක්ෂ නායකතුමා නැගිටිනවා නේද? මිය ගියපු කෙනාගේ නම කියනවා, ශෝක වෙනවා, කඳුළු පිහිනවා, හොටු බේරෙනවා. අම්මපා පාර්ලිමේන්තුව. අපි ආන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මාස දෙකක් මේ පාර්ලිමේන්තුවේ ඇද ගියේ ඇයි? කිසිදු පනතක් සම්මත කරගත්තේ නැහැ. කිසිදු නීතියක් සම්මත කරගත්තේ නැහැ. කිසිදු වැදගත් යෝජනාවක් සාකච්ඡා වුණේ නැහැ. ඇදගෙන ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුව විසිරුව හැරියා. ඡන්දය ආව අගෝස්තු 17ට. ඒ කියන්නේ මොකද්ද? උසස් පෙළ විභාග සමය. උසස් පෙළ විභාගේ දෙකට කැඩුවා. මතකද? නේද? දැන් ප්‍රකාශයක් පත් කරලා තිබෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගයේ පළවෙනි පියවර, උසස් පෙළ විභාගයේ දෙවෙනි පියවර.
දැන් මේ රටේ 2,00,000කට වැඩි පාසල් දරුවන් උසස් පෙළ විභාගයට පෙනී සිටින නියමිතව තිබෙනවා. ඒගොල්ලගේ මුළු පාසල් අධ්‍යාපනයේම නෙලා ගන්නා ලද අස්වැන්න අවසන් ප්‍රතිඵලය බවට පත් කරන්න සූදානමින් තිබෙනවා. ඒකේ දරුවන්ගේ ජීවිතය ඉතාමත් වැදගත් අවස්ථාවක්. දැන් ඡන්දයක් ඇතෑරියා ඒ අවස්ථාවට. මොන නායකයෝ මාස දෙකක් නිකම් පාර්ලිමේන්තුව ඇදලා ඡන්දෙ කැඳෙව්ව විභාගය අසල. ඒ විතරක් නෙවෙයි විවස්ථාව අනුව මැතිවරණයට තියෙන දිනවකවානුව අනුව අගෝස්තු මාසේ 17 වෙනිදා නැතුව මේ දවසෙත් විසුරු හැරලා ඡන්දෙ තියන්න තිබ්බා. පෙරේදාත් විසුරු හැරලා අගෝස්තු මාසේ 17 ඡන්දෙ තියන්න ඕනේ. තව සති දෙකක් පස්සට ගන්න තිබ්බා. සැප්තැම්බර් මාසේ මුලට ඒ ඡන්දෙ ගන්න තිබ්බා. 17 කියලා කියන්නේ පෙරේදා පාර්ලිමේන්තු විසුරු හැරලා පාර්ලිමේන්තු ඡන්දෙ තියන්න පුළුවන් ළඟම දිනය 17 මුල්ම දිනේ අවසන් දිනේ සැප්තැම්බර් 2 ඕනනම් එදාට යන්න තිබ්බ ඡන්දෙට. එනිසා මේ පාලකයෝ අද පෙන්눔 කරමින් තිබෙනවා ඡන්දයක් තියෙන දිනවකවානු දිහා බැලුවා. ඡන්දයක කාලසටහන හදන දිනවකවානු දිහා බැලුවත් ඇති මේ පාලකයෝ කවුද කියලා තේරුම් ගන්න. මේක නිකන් නෙවෙයි. මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තමයි බලය තියෙන්නේ. පාර්ලිමේන්තු විසුරු ඇහැරලා නාම යෝජනා දිනේ ප්‍රකාශයට පත් කරලා ඡන්ද දිනේ ප්‍රකාශයට පත් කරලා පාර්ලිමේන්තුව කැඳවන දිනේ ප්‍රකාශයට පත් කරන්නේ ගැසට් එකෙන් මෛත්‍රීපාල මහත්තයා. මම ඊතාවක කිමින් කියන්නේ. ඒ ගැසට් එක ගහන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කතා කරා. එක්ක මෛත්‍රීපාල මහත්තයාට පේන්න ඕන. එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාට පේන්න ඕන. අඩුම තරමේ ජනාධිපතිවරයාට පේන්න ඕන. එහෙම නැත්නම් අගමැතිවරයාට පේන්න ඕන. දෙන්නට මේවා පේන්නේ නැහැ. දෙන්නම අද බලේ මුසපත් වෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කරනවා ඉක්මනින් ඡන්දයක් ගෙනල්ලා ඉක්මනින් අගමැති වෙන්න. විභාගයට මොන අලකලංචි වුණත් කමක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 19 වෙනි ආණ්ඩු ක්‍රමවත්තා සංශෝධන සම්මත කරගත්තු දවසේ රෑ පාර්ලිමේන්තු විසුරුව හැරියනවා. මේ වන විට ඡන්දෙත් තියලා ඉවරයි. හොඳ නැද්ද එහෙම කරන්නේ? ඒ නිසා මේ ඡන්දේ තියෙන දිනවකවානු බැලුවත් ඡන්ද ප්‍රකාශන පත් කරපු ආකාරය බැලුවත් හොඳටම ඇති මේ ජනාධිපතිවරයාගේ පක්ෂයත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂයත් මේ රටේ ජනතාව ගැන කල්පනා කරන්නේ කොහොමද කියලා හිතලා මතලා බලන්න. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා අපිට කල්පනා කරන්න. හැබැයි ඡන්ද ගැන බැලුවත් ඇති මේ පාලකේ කවුද කියලා වටහා ගන්න. අපි අහනවා උසස් පෙළ ලියන දරුවගේ අවුරුදු 13 පාසල් කාලේ අවසන් ප්‍රතිඵල එන්නේ දෙමව්පියෝ මොන්ටිසෝරියේ ඉඳන් පාසලට ඇතුළත් කරලා මහා දුක්ඛන්දරාව දරුවා විසින් දරලා දරුවා වෙනුවෙන් දරලා අවසන් ප්‍රතිඵල එන්න වෙන වෙලාවට ඇදලා දානවා ඡන්දය. රූපවාහිනිය වැඩිපුර යන්නේ මොනවද? අධ්‍යාපන වැඩසටහන් නෙවෙයි ඡන්ද වැඩසටහන්. දරුවා කාමරේ පාඩම් කරනවා එළියේ ඡන්ද වැඩසටහන්. දරුවා කාමරේ පාඩම් කරනවා එළියේ ඡන්ද රැස්වීම. වළක්වන්න බෑ දරුවත් මේ ජීවත් වෙන මේ සමාජේ. මේ සමාජයේ සිද්ධ වෙන චලනය, සමාජයේ සිද්ධ වෙන කතාබහ දරුවගේ මානසිකත්වයට ඇතුළත් කරන එක වළක්වන්න බෑ. ඒක ඇත්ත. මොකද ඡන්දයක් එනකොට ගන්නකොට, ගහමරා ගන්නකොට, වේදිකාවල අඬබෙර ගහ ගන්නකොට, වේදිකා පැලෙන්න මොරදිදී කතා කරනකොට දරුවෝ සාන්ත දාන්තෝ පාඩම් කරයි. මට කියන්නේ. කල්පනා කරලා බලන්න. ඒ නිසා දැනුත් අපි කියන්නේ 17 වෙනිදා නැතුව අන්තිම දිනේට ඡන්දේ දාන්න පුළුවන් කරුණා කරලා විභාග දින අත්හැරලා ඡන්ද යොදන්න කියලා මේ ආසන බල මණ්ඩලේ රැස් වෙලා තියෙන වෙලාවේ අපි ජනාධිපතිවරයාට අගමැතිවරයාට කියනවා. එහෙම නෙවෙයි කරන්නේ. එයි මේ පාලකයන්ට දරුවන් ගැන හෝ ඒ දෙමෝපියන් ගැන සැලකිල්ලක් නොමැතිකම. ඕක මතක් වෙනවා මෛත්‍රිගේ කොල්ලෙක් විභාග ලියන්නේ ඉතින්. ආනේ අප්පට සිරි කොල්ලා විභාග ලියන්නේ. කොයිද තාත්තා චන්ද්‍රසිංහල යන්නේ මතක් වෙන්නේ. ඕක මතක් වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දරුවෙක් විභාග ලිව්වා. කොයිද ඒගොල්ලෝ නේද? ඒවා කියලා වැඩක් නෑ මං කියන්නේ. කල්පනා කරලා බලන්න. එතන මේකෙන් පෙන්눔 කරන මේ පාලකේ කවුද කියලා. එනිසා අද ඡන්ද ප්‍රකාශන පත් කිරීම හරහාම පෙන්눔 කරමින් තිබෙනවා
මේ රටේ ජනතාව ගැන මේ පාලකයෝ හිතන එක කොහොමද කියන්නේ? දැන් අපි ප්‍රධාන දේවල් ගැන ගත්තොත් මේ ක්‍රස් වෙලා ඉන්නේ කවුද? මේ ක්‍රස් වෙලා ඉන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා. මේ ක්‍රස් වෙලා ඉන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා. රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න සක්‍රීය මැදිහත් වෙච්ච කණ්ඩායම. එහෙම නේද? මොකද බොහෝ අය රාජපක්ෂ පාලනය බිඳවැටීමේ ඔප්පු තිරප්පු ලියන්න ලෑස්ති වෙලා ඉන්නේ. සමහර අය පොත් ලියනවා. පාලනය බිඳවට්ටපු විදිය, සැලසුම් හදපු විදිය, ලැජ්ජා වෙබෑ පොත් කියවනකොට. නෑ, රාජපක්ෂ පාලනය බිඳවැටුනේ දෙසැම්බර් මාසේ නෙවෙයි. අන්තිම මාසේ කාමාරේ නෙවෙයි නේද? දින 35 නෙවෙයි රාජපක්ෂ පාලනය බිඳවැටුනේ. රාජපක්ෂ පාලනයට රෙව මතය හදලා, රාජපක්ෂ පාලනයට රෙව උද්ඝෝෂණය කරලා, රාජපක්ෂ පාලනයට රෙව පෙළපාල ගිහිල්ලා, රාජපක්ෂ පාලනයට රෙව පෝස්ටර් ගහලා, රාජපක්ෂ පාලනයට රෙව ගෙන්ගට ගිහිල්ලා, රාජපක්ෂ පාලනයට රෙව සියලු වැඩ කටයුතු කරලා ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය ගෙදර යවන ලද ජනතාව තමයි මෙතන එක්රැස් වෙලා තිබෙන්නේ. ඒ ජනතාවට තමයි ඒ අයිතිය මූලික වශයෙන් තිබෙන්නේ. එතන ඉන්න අය තමයි. සමහර අය කියනවා දින 35 විප්ලවය. මොන දින 35ද? දින 35 වටන්න පුළුවන් ආණ්ඩුව. විශේෂයෙන්ම රාජපක්ෂ වගේ ආණ්ඩුව. එහෙම වටන්න බෑ. මේ ඉන්නේ රාජපක්ෂගේ ආණ්ඩුව වටන්න මැදිහත් වෙච්ච අපි කවුරුත් තමයි මෙතන එක්රැස් වෙලා තිබෙන්නේ. ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවැටුවට පස්සේ මේ රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. ගොඩාක් නෙවෙයි බලාපොරොත්තු කීපයක් තිබුණා නේද? එකක්, මේ විවස්ථාවේ හොඳ ප්‍රතිසංස්කරණ ටිකක් කරගන්න. දෙක, ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ටිකක් අඩු කරගන්න. තුන, වංචාවේ දූෂණයේ නාස්තියේ දිච්චයට දඬුවම් දෙන්න. ඕක තමයි වැඩිම එක ආරියන. නේද? මේවා තමයි ජනතාවගේ බලාපොරොත්තු. මේකේ තිබුණේ නැහැ මේ දින 100ක ආණ්ඩුවක් හැදුවා කිව්වා. ඒ දින 100 තුළ මහා බලාපොරොත්තු තිබුණේ නැහැ මේ ජනතාව. මේ ජනතාවගේ ඉතාමත් සීමිත බලාපොරොත්තු ප්‍රමාණයක් තිබුණා. එක පැත්තකින් විවස්ථා සංශෝධනය කරගන්න. අනෙක් පැත්තෙන් ජනතාවට බදු සහන ටිකක් දෙන්න. බඩු මිල අඩු වෙන්න. අනෙක් පැත්තෙන් හොරකමේ නාස්තියේ දිච්චයට දඬුවම් දෙන්න. අපි අහනවා දැන් දින 100ක් නෙවෙයි දින 160කට වඩා වැඩි කාලයක් ගියා මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව මේවා ඉටු කරා. මේක නිකන් නෙවෙයි ආණ්ඩුවක් නෙවෙයි හොඳයි. මේක නිකන් ආණ්ඩුවක් නෙවෙයි තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ හවුල් ආණ්ඩුව. මේ තිබිච්ච ආණ්ඩුවේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා. එක්සත් ජාතික පක්ෂය නායකයා අගමැති. කැබිනට් මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් 36ක් ශ්‍රී ලංකා. කැබිනට් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් 35ක් UNP. මේකට වඩා හවුල් ආණ්ඩුවක් හදන්න පුළුවන්. ජනාධිපති ශ්‍රී ලංකාවේ නායකයා, අගමැති UNP නායකයා, කැබිනට් මණ්ඩලයෙන් ඇමතිවරුන්ගෙන් ප්‍රමාණයෙන් 36ක් ශ්‍රී ලංකාවේ, ප්‍රමාණයෙන් 35ක් UNP එකේ හැදිලා තිබෙ හවුල් ආණ්ඩුව. හැබැයි දින 160කට වඩා වැඩි කාලයක් ගත කරලා පෙන්눔 කරලා තිබෙනවා මේ පාලකයන්ට මේ රටේ මූලික වමනාවන් ඉටු කරන්න බැරි බව. ඒක ඉතින් හොඳින් පෙන්눔 කරලා තිබුණා. ඔබ දැක්කා. දැන් විවස්ථා සංශෝධනය හැදුවා. මොකද ජනාධිපති ඡන්ද කාලේ විශාලම සාකච්ඡාවට බඳුන් වෙලා තිබුණේ මේ විධායක බලය මහා අසීමිත බලයක්. ඒකනේ. අපේ රට මහා විනයක් බවට පත් වෙලා තිබුණා මේ විධායක ජනාධිපති ධූරේ. ඒ කාලේ අපි වේදිකාවේ කිව්වා මතකයි. මේ විධායක ජනාධිපති ධූරේ ප්‍රේමදාස මහත්තයා වාඩි වුණා. ප්‍රේමදාස මහත්තයා වාඩි වෙනකොට දුප්පතාගේ හිතවතා නේද? ඒ කියන්නේ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි වෙනකොට දුප්පතාගේ හිතවතා 1993 මහා පාරේ මිය ගියා. මිය ගියපු දවසේ ජනතාව කිරිබත් තිබුණා. පුටුවේ වාඩි වෙනකොට දුප්පතාගේ හිතවතා පුටුවේ ඉඳලා මිය දෙනකොට මිනිස්සු කැවුම් කිරිබත් වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1994 මේ පුටුවේ වාඩි වෙනකොට මතකද? ස්වාමී දූතිකාව විහාර මහා දේවිය බැහැලා යනකොට චෞර රැජින මතකද? මහින්ද මහත්තයා 2005 මේ පුටුවේ වාඩි වෙනකොට ගිරවාපත්තුවේ පුතුම කුරාන් සාටකේ පළඳගත් වෙල්ලිපනැල්ලේ ඇවිදින ගැමියා
බැහැලා යනකොට කම්බ හොරා. කල්පනා කරලා. ඒ නිසා මේ විධායක ජනාධිපති ධූරේ ජනතාවට විතරක් නෙවෙයි විනයක් කරේ. ජනතාවට විතරක් නෙවෙයි හෙනයක් උනේ. ඒකේ වාඩි වෙච්ච අයටත් විනයක් කරා හෙනයක් කරා. මේක විශාල ජනතාව පීඩාවට පත් කළාද තනතුරක් බවට පත් වෙලා තිබ්බා. මේක පිළිබඳව සම්මන්ත්‍රණයක් තිබ්බා අපේ සුනිල් වටකඩ සහෝදරයා සූදානම් කරපු පදනම් ආයතනය. ඕකට ආවා කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති තුමා ආවා එක සාකච්ඡාවක්. අපේ පක්ෂ නියෝජනය කරින් මම ගියා. මේ විධායක බලය ගැන එතුමා පැහැදිලි කරලා කිව්වා මේ විධායක බලය කොච්චරද කියනවනම්. ඒතර ජනාධිපති මහින්ද මහත්තයා තව විවාහයක් කරගත්තොත් බහු විවාහ චෝදනා යටතේ නඩු දාන්න බෑ කිව්වා. එහෙම බලයක් නඩු දාන්න බෑ. බහු විවාහ චෝදනා යටතේ. ඉන්න විවාහය වෙනුවට තව විවාහයක් කරගත්තු. එතුමා පැහැදිලි කරා මේ විධායක බලයේ තියෙන විසුකුරුභාවය. මගේ කතාවේදී මම කිව්වා පීඨාධිපතිතුමා කිව්වා දෙවනි විවාහය කරගත්තොත් නඩු දාන්න බෑ කියලා. ඊට හපම් වැඩේ. සිරන්ති නෝනාට ඩිවෝස් වෙන්න හිතුණා. හිතෙන්නේ නැහැ හරිද? හැබැයි හිතුණොත් මේ රටේ ඕනෑම විවාහ වෙන අයට අපේ රටේ දික්කසාද වීමේ අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවා කියලා වෙන්න යන්න එපා හොඳේ. අයිතියක් තියෙනවා. හැබැයි අපේ රටේ වෙන්වීමේ අයිතියක් නැහැ කාටද? ජනාධිපති ආර්යවට තිබ්බේ නැහැ. සිරන්ති නෝනාට. මොකද ස්වාමියා ජනාධිපති විරුද්ධව නඩු දාන්න බෑ. අන්නේ ව්‍යසනේ දැකලා අපි මේ සැරේ 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය දැම්මා ජනාධිපතිවරයාට විරුද්ධව නඩු දාන්න පුළුවන් කියලා. ඒක හදන්න අපේ පක්ෂේ මම විජිත හේර සහෝදරත් මැදිහත් වුණා. අපි ගිහිල්ලා කොහොම මේක බෑ. එක මිනිහෙක් එක පුද්ගලයෙක් විතර උත්තරීතර වෙන්න බෑ. හැමදේනම නීතියට සමාන වෙන්න ඕන. හැබැයි අපේ රටේ ව්‍යවස්ථාවක් තියෙන මොකද්ද? එක පුද්ගලයෙක් උත්තරීතර කරලා එයාට ව්‍යවස්ථා අදාළ නැහැ. එයාට නීති අදාළ නැහැ. එයාට අධිකරණ අදාළ නැහැ. එහෙම රටක් තියෙන්න ඕනද? ලෝකෙ කොහෙවත් නැහැ එහෙම බලයක්. අපි දැම්මා ජනාධිපතිවරයාට එරෙහිව ඕනෑම නඩුවක් දාන්න පුළුවන් කියලා. දැන් සාකච්ඡා පටන් ගත්තා. සාකච්ඡා වලට මේක දැන් 3-2 ගන්න ඕනනේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ 3-2 ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ മന്ത്രിවරුන්ගේ සහයෝගය. සුසිල් ප්‍රේමජයන්තගේ අත උස්සව ගන්න ඕන. නේද? අන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ മന്ത്രിවරුන්ගේ බලය අරගෙන ආවා නිමල් සිරිපාල සාකච්ඡාවට. නිමල් සිරිපාල ඇවිල්ලා කිව්වා එහෙම බෑ. අපේ සහාය දෙන්න නම් නඩු දාන්න බෑ කියන වගන්ති ඉවත් කරන එකට විරුද්ධයි කිව්වා. උඹෙඩි. ඊට යාන්ත රිංගලා මානව හිමිකම් නඩු වලට විතරක් දාන්න පුළුවන් කියලා දැම්මා. දැන් පුළුවන් නේ ජනාධිපතිවරයාට විරුද්ධව මානව හිමිකම් නඩුවක් දාන්න විතරයි. එහෙනම් සිරන්ති නෝනාට ඩිවෝස් වෙන්න බැරුව තිබ්බා වගේම මෛත්‍රී නෝනාටත් බෑ. ඔන්න වැඩි. මේ බලගත් සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්සත් ජාතික පක්ෂත් මැදිහත් වෙලා බලවත් බවට පත් කරගන්න ඉඩකඩ දුන්නේ නේ. තවත් වැදගත් සංශෝධනයක් දැම්මා අපි. අපිම යෝජනාව අරන් ගිහලා. අරන් ගිහලා කිව්වා മന്ത്രിවරු එහෙට පයින්නවා මෙහෙට පයින්නවා දේශපාලන ව්‍යසනේ මේක වෙලා තියෙන්නේ. එක පක්ෂයකින් മന്ത്രിකම ගන්නවා සල්ලි වලට අනිත් පැත්තට පයින්නවා. එක පැත්තකින් മന്ത്രിකම ගන්නවා නඩු අයින් කරගන්න කියලා පනිනවා. එක පක්ෂකින් മന്ത്രിකම ගන්නවා ඇමති ධූරයට පනිනවා. මේ පණින එක අපේ රටේ දේශපාලන ව්‍යසනය. එහෙම නෙවෙයි. මේ රටේ කවුරුවත් අනුමත කරනවද? Taman ඡන්දේ දීපු മന്ത്രിවරයා එහෙට මෙහෙට පණින එක. අපි ව්‍යවස්ථාවට දැම්මා 19 වෙනි සංශෝධනය දැම්මා. පැන්නොත් മന്ത്രിකම ඉවරයි. පැන්නොත් മന്ത്രിකම හබස්. හොඳද නරකද? මට කියලා හොඳ නරකද? හොඳයි. දැන් සංශෝධනය ගෙනිච්ච පාර්ලිමේන්තුවට. අත උස්ස ගන්න ඕන කාගෙන්ද? පැනපු අයගෙනුයි පණින්න බලන් ඉන්න අයගෙනුයි. ඉතින් කොහොමද අත උස්සගන්නේ? දැන් ව්‍යවස්ථාව සම්මත කරගන්න හදනවා පැන්නොත් മന്ത്രിකම ඉවරයි කියලා. කාගෙන්ද? පැනපු අයයි පණින්න බලන් ඉන්න අයගෙනුයි. දිනේෂ් ගුණවර්ධන නැගිටලා කිව්වා මේකට එකඟ නැහැ කිව්වා. විජේදාස රාජපක්ෂට අපි කිව්වා එකඟද නැද්ද කියලා ඡන්දයක් අහමු කියලා. විජේදාස ඇහුන්නේ නැහැ වගේ එකඟ නැහනේ. හා කියලා කාගෙන. එයාටත් උනේ ඒක. දැන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මතක තියාගන්න. පැන්නොත් മന്ത്രിකම අහෝස් වෙන සංශෝධනය ව්‍යවස්ථාවෙන් ගලවලා දැම්මා ආපහු ගෙනාපි. ඒ නිසා ජනවාරි මාසේ 8 වෙනිදා
මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වැදගත් සංශෝධනය බලවත් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ජනවාරි මාස 8 වෙනිදාක ජනතාවගේ බලාපොරොත්තු වුවමනාව අරමුණ ඒ විදිහට මිටු කරගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ. ඊට පස්සේ දැන් අයවැය ලේඛනය දාලා කිව්වා කොත්තමල්ලි අඩුයි කිව්වා, සීනි අඩු වෙනවා කිව්වා, උම්මලකඩ අඩු වෙනවා කිව්වා. කුඩා තේ වතු තේ කිලෝග්‍රෑම් එක රුපියල් 350ට ගන්නවා කිව්වා, රුපියල් 80ට ගන්නවා කිව්වා. රබර් කිරි කිලෝග්‍රෑම් එක 350ට ගන්නවා කිව්වා, වී කිලෝ එක 50ට ගන්නවා කිව්වා, කිරි ලීටර 75ට ගන්නවා කිව්වා. ජනතාව හිතුවා අයවැය ලේඛනයක් ආවා සහන කියලා. රවි කරුණානායක කටවුට් ගැහුවා. ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව ප්‍රතික්ෂේප කරේ මේ කටවුට් ගැහිලා රාජපක්ෂ මහත්තයාගේ. තව පැත්තකින්. හැබැයි දැන් කටවුට් ගහලා ජනතාවට දුන්නලු සහන. මම අහනවා අඩු වුණාද? නෑ. බදු බර අයින් කරලා අඩු කරපු සහනේ ජනතාවට ආවේ නෑ. ඇයි? ඇයි ආවේ නැත්තේ? රුපියල කඩා වැටුණා. ඉස්සර ඩොලරයක් වෙනුවෙන් ගෙවන්න තිබ්බේ රුපියල් 130යි. රනිල් මහත්තයා එක ගෙනිච්ච 138ට ලංකාවේ පළවෙනි වතාවට ඩොලරයක් වෙනුවෙන් රුපියල් 138ක් ගෙවිය යුතු වුණා. දැන් අපිට කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා ජාත්‍යන්තරේ මහා කෙල පැමිණි අය මහා සහාය අරන් ඩොලර් වැහිවස්සනවා කිව්වා රටට. අපිට කිව්වා හර්ෂ සිල්වලා ආර්ථිකේ මහා බුද්ධිමත්තු කිව්වා. අපිට කිව්වා රවි කරුණානායකලා නෑ එයා ගැන නම් ආර්ථිකය ගැන නෙවෙයි කිව්වේ වෙන ඒවා ගැන කිව්වේ සම්පකාරේ සතොස ගැන. හරි. අපිට කිව්වා මේගොල්ලෝ තමයි ආර්ථිකේ මහා කෙල පැමිණි අය කියලා. හැබැයි මොකද වුනේ? අඩුම තරමේ අයවැය ලේඛනෙන් දීපු සහනය මාසයක් ආරක්ෂා කරගන්න බැරි වුණා. මාසයක් තියාගන්න බැරි වුණා. ඇයි? රුපියල කඩා වැටුණා. ඩොලරය ඉහළ ගියා. ඒ ඇමරිකාවේ වෙච්ච ආර්ථික වර්ධනයක් හේතු කොටගෙන නෙවෙයි. ඩොලරය ඉහළ යනවා ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වුණා. හැබැයි ඇමරිකාවේ ආර්ථිකය එකම තැන. හැබැයි ලංකාවට අනුව ඩොලරය ඉහළ ගියා. ඇයි? ලංකාවට ඩොලර් ප්‍රමාණය අඩු වුණා ඉන්නේ. ඉල්ලන ගානට ඩොලර් නැති වුණා. ඩොලර් වල ඉල්ලීම වැඩි, සැපයුම අඩුයි. සාමාන්‍ය ආර්ථික විද්‍යාව නේද? ඉල්ලුම් සැපයුම් න්‍යාය. ඉල්ලුම වැඩි වෙනකොට නේද? සැපයුම අඩු වෙනකොට මිල ඉහළ යනවා. රම්බුටන් හොඳට හැදෙන කාලේ රම්බුටන් මිල බහිනවා. රම්බුටන් වැඩි මිල බහිනවා. රම්බුටන් අඩු කාලේ රම්බුටන් මිල නගිනවා. ඩොලර් වැඩි කාලේ ඩොලරේ මිල බහිනවා. ඩොලර් අඩු කාලේ ඩොලරේ මිල නගිනවා. ඔච්චරයි. අපේ රම්බුටන් වලට වෙන වැඩේම තමයි. අපේ රබර් වලට වෙන වැඩේම තමයි. පොළොන්නරුවේ වී වලට වෙන වැඩේම තමයි. වී වැඩියෙන් එනකොට මිල බහිනවා. වී අඩු වෙනකොට මිල නගිනවා. දෙහි වැඩියෙන් එනකොට දෙහි මිල බහිනවා. දෙහි අඩු වෙනකොට දෙහි මිල නගිනවා. ඩොලර් වැඩියෙන් එනකොට ඩොලරයාගේ බහිනවා. ඩොලර් අඩු වෙනකොට ඩොලරයාගේ නගිනවා. එහෙනම් ඩොලරයාගේ නැංගේ මොකක් නිසාද? ඩොලර් අඩු වුණා. ආර්ථිකය කෙලපැමිණියට ගෙන්න බැරි වුණා ඩොලර්. 130 ඉඳන් 138ට ගියා. මොකද වුනේ? සියලුම ආයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඉස්සර ඩොලර් එකක් ගෙනල්ලා ඩොලර් එකක් දීලා පරිප්පු කිලෝ එකක් ගෙනාවනම් පරිප්පු කිලෝ එක 130යි. නේද? ඩොලර් එකක් දීලා පරිප්පු කිලෝ එකක් ගෙනාවනම් දැන් පරිප්පු කිලෝ එක ලංකාවේ 130යි වෙන්නේ. දැනුත් ඩොලර් එකක් දීලා පරිප්පු කිලෝ එකක් ගෙනාවනම් කීයක් වෙනවද? නිකම් 138ක් වෙනවා. ඒ ඩොලරේ මිල ඉහළ යනකොට ඊට සාපේක්ෂව පිට රටින් ආනයන කරන භාණ්ඩවල මිල ඔක්කොම ඉහළ ගියා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අඩුම තරමේ මේ දින 100ක් පුළුවන් වුණාද ආර්ථිකයේ සමබරතාවයක් ආරක්ෂා කරගන්න. ආර්ථික ස්ථාවරභාවයක් ආරක්ෂා කරගන්න. ඉතින් කොහෙද අවුරුදු 5ක් ආර්ථිකය ස්ථාවර කරන්නේ? දින 100ක් ආර්ථිකය ස්ථාවර කරගන්න බැරි වෙච්ච අය. දින 100ක් ආර්ථිකය කඩාවැටීම් වළක්වන්න බැරි වෙච්ච අය. ඒ නිසා ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව බලාපොරොත්තු වුණු ආර්ථික සහන දෙන්න සමත් වුණේ නැහැ. ඊළඟ කට්ටිය ආනෝ. සහෝදරයා ආර්ථිකෙත් අපි දරා ගන්න 19 පස්සේ හරි කරමු. ඇයි මේ එකෙක් දෙන්නෙක්වත් ඇතුළට දාන්න බැරි? අහන්නේ ඕකමනේ. කෝ බැංකු ගිණුම් තියනවා කිව්වා කෝ දාන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ. අද මේ වංචනිකයන් දූෂිතයන් අත්අඩංගුවට ගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් බාධා කරමින් තිබෙනවා. නේද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකද කරන්නේ?
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනවාරි මාසයේ 8 වෙනිදා ආවේ හංසයාගෙන් නේද? හංසයාට පුළුවන් අර දියෙන් කිරිවෙන් කරන්න. ඉතින් දියෙන් කිරිවෙන් කරන්න බලාගෙන හංසයාගෙන් ආවේ. දැන් රැට මඩේ ලගින තාරාවි. රැට මහින්ද මහත්තයා හම්බ වෙනවා. නැද්ද? දැන් පෙරේදට කලින් ඔය විසුරුව හරපු දවසක කලින් දවසේ රැ හම්බුණා. නිවේදනයක් දානවා හම්බුන්නේ නැහැ කියලා. දෙන්න කතා වුණා හම්බුන්නේ නැහැ කියලා කියමු කියලා. මේක ඇත්ත. හම්බුණා එක ප්‍රසිද්ධ වුණා. හම්බුණා කියලා කිව්වේ කතානායක නිල නිවසේ. ප්‍රසිද්ධ වුණා හම්බුණා කියලා. ජනාධිපති ලේකම් කාර්යාලයට නිවේදනයක් කරනවා හම්බුන්නේ නැහැ කියලා. මහින්ද මහත්තයත් නිවේදනයක් කරනවා හම්බුන්නේ නැහැ කියලා. ඒකෙත් පේලියටයි මේකෙත් පේලියටයි. ඒකෙත් කියන්නේ කතානායක නිල නිවසේ හම්බුන්නේ නැහැ කියලා මේකෙත් කියන්නේ කතානායක නිල නිවසේ හම්බුන්නේ නැහැ කියලා. ඔව් හම්බුනේ වෙන තැනක. මෛත්‍රීපාල මහත්තයාගේ ගෙදර. එයි මේ රැට කතා කරමු. ජනවාරි මාස 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්ද දීලා රාජපක්ෂ පාලනය පළවාරලද ජනතාවගේ අපේක්ෂාවක් වුණාද රැට රනිල් වික්‍රම රැට මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක හොරගල්ලා උලන්න. මඩේ ලගින තාරාව එක් කරන්න මේ හංසය. දැන් ඒකට වෙලා තියෙනවා. අන්න දෙන්න සාකච්ඡාවක් යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නේ කොහොමද? එහෙනම් ඒ සාකච්ඡාව සාර්ථක වෙන්න ඕන. ඒ සාකච්ඡාවට වෙන බාධා මොනවද? කට්ටිය අත්අඩංගුවට ගත්තොත්. කට්ටිය අත්අඩංගුවට ගත්තොත් රැට හම්බ වෙන්න බෑ. මේක ඇත්ත. මෛතාවක කිමින් කියන. බැසිල් රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගත්ත වෙලාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කට උත්තරය අරගෙන හිටියේ. බැසිල් රාජපක්ෂ කිව්වා මම ඊළඟ සතියේ ඇවිල්ලා ඉතුරු ටික දෙන්නම් කියලා. ඊළඟට කිව්වා පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වා බෑ කියලා. ඊළඟ වෙනවා මම ලබන සඳුද ඇවිල්ලා ඉතුරු ටික දෙන්නම් කියලා. බෑ කිව්වා. එහෙනම් මම හෙට ඇවිල්ලා ඉතුරු ටික දෙන්නම් කිව්වා. බෑ. දැන් ඔයා අන්ඩර් ඇරස්ට් කිව්වා. දැන් ඔයා අත්අඩංගුවේ කිව්වා ජීප් එකක් ගෙනාවා කඩුවෙල උසාවියට ගෙනිච්චා. එදා බැසිල් රාජපක්ෂ මහත්තයා එළියට ගියා නම් කවදාවත් අත්අඩංගුවට ගන්න බෑ. මෛත්‍රීපාල මහත්තයා දැනගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගන්නවා. මෛත්‍රාවක කියමින් කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්න එක රනිල් දන්නේත් නෑ මෛත්‍රී දන්නේ නෑ. ඊට පස්සේ කට්ටිය කලබල වුණා. ඊට පස්සේ පොලිස්පතිවරයාට පැහැදිලි නියෝගයක් දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අවබෝධයෙන් තොරව කිසිවෙක් අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඇයි? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක එකට ඡන්ද කරන්න කතා කරනවා. එදා සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා කියන ඔයා ඡන්දෙ ඉල්ලන්න එපා. ඔයාට මම ජාතික ලැයිස්තුවෙන් දෙන්නෙත් නෑ. හැබැයි ඔයා මගේ කැම්පේන් එකේ වේදිකාවට නගින්න. ඔන්න එයාගිල්ලේ. මහින්ද මහත්තයා කියලා කියනවා නෑ දැන් මට විතරක් තනියම තීන්දුවක් ගන්න බෑ. මාව මෙතෙන්ට ගෙනාපු අය ඉන්නවා. ඒ අයගෙනුත් අහන්න ඕන. ඒ නිසා මට ඉල්ලන්න නැතුව බෑ. බැරි වෙලාවත් ඉල්ලන්න නැතුව හා කිව්වනම් මේ කඩුවෙල රැස්වීම බලන්න තිබ්බා. මෛත්‍රීපාල මහත්තයත් මහින්ද මහත්තයත් නේද බුද්ධෙත් විමලෙත් එක වේදිකාවේ. හිතන්න ඒ නිසා අන්නේ දේශපාලන උවමනාව වෙනුවෙන් තමයි අද අත්අඩංගුවට ගැනීම වලට බාධා කරමින් තිබෙන්නේ. මම කියන්න එකක් දෙකක් උදාහරණ. ජෝර්ජ් සම්පනාන්දු අත්අඩංගුවට ගත්තේ ඇයි? සතෝසෙන් බඩු අරගෙන ලක්ෂ 63ක සල්ලි දීලා නැහැ. පරීක්ෂණය පටන් ගත්තට පස්සේ අප්‍රේල් මාසයේ 8 වෙනිදා ගිහලා සල්ලි බැඳලා. අපේ නීතියේ තියෙනවා පරීක්ෂණය පටන් ගන්නකොට තමයි වැරද්ද හොයන්නේ. පරීක්ෂණය කරපු දවස්. දැන් කවුරු හරි කෙනෙක් ගෙදරකට පැනලා බඩු හොරකම් කරන් ගියා. පරීක්ෂණය කරා යනකොට හොරා හවුනා. හොරා ගෙනලා බඩු ටික තිබ්බා. තිබ්බට පස්සේ ගෙනලා මම හොරා නෙවෙයි කියලා. අපි පොලිසිය මහත්තයන් එහෙම හොරකම් කරන්නේ එහෙම බෑ හොරක බීරින්න. ඒ වගේම තමයි සතෝසෙන් ණයට බඩු අරන් ණයට දන්න සතෝසෙන් බඩු අරන් පස්සේ ණයට කිව්වේ. සල්ලි ගෙවන්න නැතුව හිටියා. පරීක්ෂණය පටන් ගත්තා. පරීක්ෂණය පටන් ගන්න මාස දෙකක් යනකොට සල්ලි බැන්දා. හැබැයි ජොන්ස්ටන් අත්අඩංගුවට ගත්තා.
නිත්‍යානුකූලයි. එහෙනම් ඒ චෝදනාවම තියෙන කාටද? තෙල් සංස්ථාවේ සල්ලි වලින් සතොසෙන් බඩු අරගෙන අනුරයාපගේ ගෙදර බා ගන්න. අනුරයාපගේ ගෙදර තරුණ කට උත්තරයක් දෙනවා FCID එකට. ඔව් බඩු ටික බෑවේ අපේ ගෙදර කියලා. ඇමතිගේ ගෙදර කියලා. තවම ජොන්ස්ටන් අත්අඩංගුවට ගත්තා නම් අනුරයාපත් අත්අඩංගුවට ගන්න ඕන. ජොන්ස්ටන් ඇතුලේ අනුරයාප එළියේ. ඇයි? අනුරයාප ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලේකම් සභාපති මෛත්‍රීපාල. ඉතින් ගණීද? උත්තරේ දී. ඒ අතර මහින්ද මහත්තයා පන්සලකට ගිහිල්ලා කියනවා මේ පන්සිල් අරගෙන ඉවර වෙලා කියනවා දැන් සතොසෙන් ණයට බඩු ගන්න බලාගෙන. සතොසෙන් ණයට බඩු දෙනවා. කෙබර කෙලින්න එපා මහින්ද මහත්තයා. සතොසෙන් ණයට බඩු දෙනවද? සතොසෙන් ණයට බඩු දෙන්නේ නැහැ. හැබැයි අත්අඩංගුවට ගන්න ඕන අය එළියේ ඉන්නවා මේ දෙන්න අතර සමගිය ඇති කරන්න. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගත්තා නම් මහින්ද මහත්තයාගේ ලේකම් ලලිත් විරුතුංග අත්අඩංගුවට ගන්න ඕන. පරිශ්‍රණ අවසන් වෙලා තියෙනවා. විදුලි සංදේශන නියාමන කොමිසමේ ලක්ෂ 6000ක සීල් රෙදි බෙදලා සීල් රෙදි ලක්ෂ 6000ක කසීසලුද දන්නේ. ඡන්ද කාලේ සීල් රෙදි බෙදලා ලක්ෂ 6000ක විදුලි සංදේශන නියාමන කොමිසමේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් නෙවෙයි මේ රූපවාහිනී රේඩියෝ වලට සංඛ්‍යාත බෙදෙන අර නේද FM අංක බෙදෙන ආයතනය විදුලි සංදේශන නියාමන කොමිසම ලක්ෂ 6000ක සීල් රෙදි බෙදලා ඒ අධ්‍යක්ෂණාල අනුස පැල්පිට පරීක්ෂණ අවසන් සීල් රෙදි බාරගත්තේ වටිනාපා සෝමානන්ද හාමුදුරු. සෝමානන්ද හාමුදුරු කියනවා මිලියන 600ම හම්බුනේ නෑ කියලා. එතනත් ගහලා. කට උත්තර ඔක්කොම පැහැදිලි. දැන් ලලිත් විරුතුංග අත්අඩංගුවට ගත යුතුයි. බැසිල් ගත්තා නම් ලලිත් ගන්න ඕන. ලලිත් ගන්න නැත්තේ ඇයි? මෛත්‍රීපාල මහත්තයයි මහින්ද මහත්තයයි පූට්ටු කරන එකේ කපුවා ලලිත් විරුතුංග. කපුවා බේරිලා. බිඩතැන් වල තියෙන කපුවට එන 7යි කියලා මොකක්ද ඒක? කපුවා කපුවකි. මේ කපුවා බේරිලා. මේකයි වැඩේ. එනම ඉතාල වගකීමෙන් කියන්නේ. අද මේ පර්යේෂණ වලට මේ වංචනිකයට දඬුවම් දීම සඳහා ජනවාරි මාස 8 වෙනිදා මේ රටේ ජනතාව තියෙන ලද අපේක්ෂාව බලාපොරොත්තුවට බාධා කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒක ඇත්ත. ඒ විතරක් නෙවෙයි. ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් මහත්තයා කල්පනා කරනවා මේක බෙදන්න ඕන. මේක බෙදන්න ඕන. මෛත්‍රී පිළ වෙනම හැදෙන්න ඕන. මහින්ද පිළ මෙලම හැදෙන්න ඕන. පිල් දෙක බෙදුනහම එක්සත් ජාතික පක්ෂය හිතන ලොටෝ හැදිනවා කියලා. අද්දවන්න. අය කියන්න වෙනම හොඳයි. හිතන් ඉන්න එක්සත් ජාතික පක්ෂය පිල් දෙක බෙදුනහම හැදෙනවා ලොටෝ කියලා. එහෙනම් මෛත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න ඕන. බෙදන්න නම් මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න හොරුන්ට දඬුවම් නොදී ඉන්න ඕන. හොරුන්ට දඬුවම් දුන්නොත් මහින්ද පිළ දුබල වෙනවා. ජොන්ස්ටන් ගත්තොත් ලලිත් විරුතුංග ගත්තොත් මහින්දානන්දව ගත්තොත් රෝහිත අබේගුණවර්ධනව ගත්තොත් PB ඒකනායකව ගත්තොත් මහින්ද පිළ ඉවරයි. මෛත්‍රීපාල මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කරනවා ඒක කරලා හරියන්නේ නැහැ. මෛත්‍රී පිළ වගේම මහින්ද පිළත් ඉන්න ඕන. හිටියොත් තමයි එයාට chance එක ඉන්නේ කියලා එයා හිතනවා. ඒ නිසා මේ දෙන්නගේ දේශපාලන ගේම නිසා අද මේ පරීක්ෂණ වැඩ කටයුතු සියල්ල අඩාල වෙලා තිබෙනවා. මේ ප්‍රමාණයෙන් හරි පරීක්ෂණ දියත් වෙලා තිබෙන්නේ. මේ ප්‍රමාණයෙන් හරි අත්අඩංගුවට ගැනීම දියත් වෙලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ මැදිහත් වීම බලපෑම සොයා බැලිල්ල අවධානය නිසා කියලා මම සහතික කරනවා. මම පසුව කියන දවසක විස්තර ඔක්කොම මේ වගේ. මොකද ඒ පරීක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන කමිටුවේ නියෝජිතයෙක් හැටියට මමත් හිටියා. ඒක මේ කියන්නේ. පරීක්ෂණ 142ක් සිදුවෙමින් තිබෙනවා. පැමිණිලි 142ක් ඇවිල්ලා තිබෙනවා. ඒකෙන් 92ක පරීක්ෂණ සිදුවෙමින් තිබෙනවා. 92ෙම සියලු තොරතුරු සහිත ෆයිල් එකක් අල්ලස් දූෂණ කොමිසමේ වගේම මූල්‍ය අපරාධ කොට්ටාසේ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මගේ ළඟත් තියෙනවා. ඒ නිසා මේ කිසිදු වංචනයකට බේරෙන්න
ජනතා විමුක්ති පෙරමුණ ඊට නොදෙන බව සාහතික කරනවා තමුන්නාන්සලට ඒක අපේ වගකීම. අපිට දේශපාලන ගේම් ඒක මේ කියන්නේ. එතකොට එහෙනම් ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව අපේක්ෂා කරලද බලාපොරොත්තු ඉටු වුණාද? නෑ. ඒ බලාපොරොත්තු ඉටු කරන්න සමත් වෙලා නැහැ. අන්න එහෙම තිබියදී තමයි දැන් පාර්ලිමේන්තු විසිරුව හැරලා තිබෙන්නේ. දැන් ඒ ජනවාරි මාසේ 8 වෙනිදා ගොඩනැගුණු ආණ්ඩුව අවසන්. දැන් පාර්ලිමේන්තු විසිරුව හැරලා තිබෙනවා. දැන් අලුත් තත්වයක් රටේ ජනතාවට ඇවිල්ලා තිබෙනවා. අපි තමුන්නාන්සලෙන් ඉල්ලයි. මේ තමන්ගේ ජීවිත කාලය ඇවිල්ලා තිබෙන පළවෙනි මහ ඡන්දෙ නෙවෙයි. මේ තමන්ගේ ජීවිත කාලය ඇවිල්ලා තියෙන පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තෝරන්න යන ඡන්දෙ නෙවෙයි. අවස්ථා ගණනාවකදී മന്ത്രിවරු තෝරලා තිබෙනවා. අවස්ථා ගණනාවකදී ආණ්ඩුව හදලා තිබෙනවා. අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙනවා. ඒ සියලු අත්දැකීම් සියලු පාඩම් මුකහගෙන අපේ වරද්දා ගැනීම අත්දැකීම් බවට පත් වෙන්න නම් වරද්දා ගැනීම වලින් ඉගෙන ගන්න ඕන. වැරදීමකින් ඉගෙන ගන්න නැත්නම් වැරදීම සිදුවීමක් විතරයි. නිකන් වාහනයක් හැප්පුණා විතරයි. හැබැයි වැරද්දෙන් ඉගෙන ගන්නවා නම් අපි ඒ වැරද්දෙන් පාඩම් හද ගන්නවා නම් ඒක අත්දැකීම. සවුරුදු 67ක අත්දැකීම. අපේ අත්තලාට, අපේ මුත්තලාට, අපේ තාත්තලාට, අපේ මේ પરම්පරාවට අවුරුදු ගණනාවක අත්දැකීමක් තිබෙනවා. මේ පාලකයන් ඡන්ද දීලා තෝරාපත් කර ගැනීම හරහා අපිට සිද්ධ ව්‍යසනය, අපිට සිද්ධ වී තිබෙන විපත්තිය අපි තේරුම් අරගෙන තිබෙනවා. අපි තමුන්නාන්සලන් ඉල්ලා හිටින්නේ ඒ අධ්‍යක්ෂකම් සියල්ල කැටි කරගෙන මේ ළඟදී තිබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී වැදගත් තීරණයක්, වැදගත් අදහසක්, වැදගත් දිශාවකට රට යොමු කිරීමේ තීරණය ගන්න ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙන්න, ඒක රාස් වෙන්න කියලා අපි ඉල්ලනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙන්න. ඇයි රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන්න ඕනද? සමහර අය කල්පනා කරනවා ආයේ රාජපක්ෂ මහත්තයාට අගමැති වෙන්න පුළුවන්. හිතන්නවත් එපා. ජනාධිපතිකම තියාගෙන, ඇමතිවරු ටික තියාගෙන, මහා ඇමතිවරු තියාගෙන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තියාගෙන, නගර සභා සභාපතිවරු ටික තියාගෙන, නාගරික මන්ත්‍රීවරු ටික තියාගෙන, ප්‍රාදේශ සභාවේ සභාපතිවරු ටික තියාගෙන, සමෘද්ධි නියාමක නිලධාරි මහත්තයාත් තියාගෙන, පොලිසිය යොදවගෙන, සියලු මාධ්‍ය යොදවගෙන, සල්ලි කන්ටේනර් ගණන් වියදම් කරමින් ලංකාවේ පළවෙනි වතාවට හමුදාව යොදාගෙන පරාද වෙච්ච මහින්ද ආයේ දිනයිද සහතික කරනවා ලංකා දේශපාලනයේ යලි නායකත්වයක් අත්පත් කරගන්න රාජපක්ෂකට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සහතික කරනවා. සහතික ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. ඉඩකඩ ලබා නොදිය යුතුයි. ඇයි රාජපක්ෂ මහත්තයා ඔයාමයි ඡන්දෙ කැඳෙව්වේ. අපි කියලා දප්පා. අපි කිව්වා තව අවුරුදු දෙකක් ඉඳලා ඵලයන් කියලා. මෙයා කිව්වා එහෙම බෑ කලින්ම යන්න ඕන කියලා. පව්. රාජපක්ෂ මහත්තයම දිනේ තීරණය කරලා. එතන රාජපක්ෂ මහත්තයා කිව්වොත් වැරදි. රාජපක්ෂයි සුමන දාසයි. දැන් යාළුවා අමතකත් වෙනවා. නේද? දෙන්න දිනේ තීරණය කරලා ඡන්දෙ ගෙනාවා. ඡන්දෙ ගෙනල්ලා ලංකා මැතිවරණ ඉතිහාසයක වියදම් කරන්න පුළුවන් සියලුම මුදල් කන්දරාව වියදම් කරා. ගහන්න පුළුවන් කටවුට් ගැහුවා. මෙහෙවන්න පුළුවන් මාධ්‍ය මෙහෙව්වා. අර මපට් සිරිසේන කෙනෙකුත් ගෙනාවා. ඡන්දේ දාන්න ගියා මපට් සිරිසේනත් එක්ක. ගිලා ජනතාවට පෙන්වන්නට පටන් ගත්ත අප්පට සිරි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මහින්ද මහත්තයත් එක්ක නේද කියලා. මපට් සිරිසේනලා දාලා. ලංකා ඉතිහාසයේ මැතිවරණ ව්‍යාපාරක යදවන්න පුළුවන් කැතම පන්නේ මැතිවරණ ව්‍යාපාරක යෙදුණා. එහෙම යෙදිලා තමයි රාජපක්ෂ මහත්තයා පරාද වුනේ. නිකන් නෙවෙයි පරාද වුනේ. ලංකා ඉතිහාසයේ වංචාව, දූෂණය, නාස්‍ය නීතිගත කරපු පාලකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. ලංකා ඉතිහාසයේ මාධ්‍යවේදීන් ඝාතනය කරපු, මාධ්‍යවේදීන්ගේ ඔලු අතපය කඩපු, මාධ්‍ය වලට බෝම්බ ගහපු, ශ්‍රීරාණි බණ්ඩාරනායක නිරපහරපු, අධිකරණයට අත තියපු පාලකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. ලෝකයේ හමුවේ රට අපකීර්තියටපත් කරපු, පිළිකුලටපත් කරපු අපිට සම්බාධකෙන්න ඔන්න මෙන්න තිබ්බේ. මතක තබා ගන්න. අපිට යුරෝපා වෙළඳපොලේ GSP බදු සාහනය අයින් වුණා. යුරෝපා වෙළඳපොලේ මාළු ගන්න එක තහනම් කරා. ඇමරිකාවේ GSP+ බදු සාහනය අහිමි වුණා.
එංගලන්ත පාර්ලිමේන්තුව සාකච්ඡා වෙමින් තිබුණා ලංකාවට විරුද්ධව සම්බාධක දාන්න. ලෝකෙ ඉස්සර අපකීර්තියටපත් කරා. ලෝකෙ හැමුවේ පිළිකුලට වාදනය කරා. ලෝකෙ හැමුවේ හුදකලා බවට පත් කරන රටක් හැදුවා පාලකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතික සමගිය හදනවා වෙනුවෙන් විවිධ බලසේන හැදුවා. සල්ලි පම්ප කරා. ඡන්දවලට වේදිකාවලට නැංගුවා. පල්ලි ගාන ගියා. කඩවල් ගාන ගියා. මා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනිච්චා. ජාතික ගැටුමක් හදන්න රාජපක්ෂ මහත්තයා කටයුතු කරා. ඒ පාලකයා මහින්ද. ඒ පාලකයා තමයි ජනවාරි මාසේ 8 වෙනිදා පරාද කරේ. නිසා ජනවාරි මාසේ 8 වෙනිදා පරාද කරේ. ලංකා ඉතිහාසයේ මෑත කාලයේ ගොඩනැගුණු ලංකා ඉතිහාසයේ මෑත කාලයේ බලයට ආපු දූෂිතම අපකීර්තිමත් පාලකයා තමයි ජනවාරි මාසේ 8 වෙනිදා පරාජයට පත් කරේ. යලි ඒ පාලකයාට මේ රටේ පාර්ලිමේන්තුවේ බලය දොරට විවෘත කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ. සහතික කරන එක යලි ඉඩ දෙන්නේ නැහැ මේ පාලකයාට. එහෙනම් ඇයි මේ වලිප්පු? ඇයි එනම් මේ එන්න හදන්නේ එකකට? මෛත්‍රීපාල මහත්තයා හම්බෙච්ච වෙලාවේ කියලා තියෙනවා. මට පැත්තකට වෙලා ඉන්න තිබ්බා. ඔයාමයි මාව ඇවිස්සුයි. ඔයාම තමයි මගේ පවුල ඉලක්ක කරලා පරීක්ෂණ දියත් කරේ. වෙන එකකට නෙවෙයි. මේ පවුල ඉලක්ක කරලා අපි දූෂණ වංචා පරීක්ෂණ දියත් වෙලා තිබෙනවා. කවුද බේරලා තියෙන මට කියන්න. 2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරේ ඡන්ද වර්ජනය කරන්න LTT එකට සල්ලි දුන්නා. ඒ අනුව තමයි උතුරේ ඡන්ද වර්ජනය වුනේ. හැබැයි ඒ වෙලාවේ 2005 මහින්ද මහත්තයාට ගොඩක් සල්ලි තිබෙන්නේ නැහැ. ඔක්කොම සල්ලි දෙන්න සල්ලි මදි වුණා. ඊට පස්සේ මොකද කරේ? ජනාධිපති වුණාට පස්සේ උතුරු පළාතේ හැදුවා නිවාස ව්‍යාපෘතිය. සුනාමිය ඇවිල්ලා තිබුණා. සුනාමියෙන් විපතටපත් ගෙවල් හදන්න ඔන්න ව්‍යාපෘතිය. සල්ලි වෙන් කරා රාඩා ආයතනයේට. දැන් ඒකේ මැනේජින් ඩිරෙක්ටර් එකේ හිටපු කළමනාකරුවත් අඩංගු. මැදක තවත් නිලධාරි මහත්තයෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට පර්යේෂණ දියත් තුනා ඒ නිවාස ගැන. හොයන් යනකොට මොකද්ද වෙලා තියෙන්නේ? එක ගෙයක්වත් හදලා නැහැ. මිලියන 600ක සල්ලි දීලා තියෙනවා. සල්ලි ඔක්කොම දීලා තියෙන LTT එක විසින් නිවාස හදන කම්පැනියක් හදලා ඒ කම්පැනියට. එහෙනම් ජනාධිපති ඡන්දේ වර්ජනය කිරීම සඳහා සල්ලි දුන්නේ ගෙවල් හදනවා කියලා ආණ්ඩුවේ සල්ලි. පරීක්ෂණයේ දියත් වෙලා තිබෙන්නේ. කෙලවරට ගියපුවාම අහුවෙන්නේ මහින්ද රාජපක්ෂ. තාජුදීන් කියන රගර් ක්‍රීඩකයා ඝාතනය වුණා. ඔයගොල්ලෝ දන්නවා. ඒ වෙලාවේ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත බාර අනුර සේනානායක මහත්තයා. ඒගොල්ලෝ ගෝල බාලයන්ට කියලා බී වාර්තාව හැදුවා. බී වාර්තාව මොකද්ද? තාජුදීන් කියන රගර් ක්‍රීඩකයා ඝාතන වුණේ වාහනේ හැප්පිලා කියලා වාර්තාව හැදුවා. ඝාතනයේ යට ගියා. දැන් අලුතින් පරීක්ෂණ දියත් වුණා. තාජුදීන් කියන ක්‍රීඩකයා වාහනේ හැප්පිලා වාහනේ ගිනිගෙන මැරුණා නෙවෙයි. මොකද එයා එතන මැරෙනකොට පර්ස් එක හම්බ වෙනවා මීටර් 200ක් ඈතින්. ශරීරේ ගිනි ගන්නවා පර්ස් එක බේරිනවා. කොම්පැනි හොයාගන්න ඕන පර්ස් එක හදපු. අම්මා. දැන් පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වෙලා ඉවර මා පොලිස්පතිතුමා හම්බෙච්ච වෙලාව ඇහුවා. තාජුදීන් ඝාතනය වාහනයක් හැප්පිලාද කුමන්ත්‍රණකාරී ඝාතනයක්ද කියලා. පොලිස්පතිවරයා කිව්වා මේක දැන් ඝාතනයක් කියලා. පරීක්ෂණේ දියත් වෙලා තිබෙනවා. CSN නාලිකාව ජාතික රූපවාහිනී ITN නාලිකාවේ සම්ප්‍රේෂණ කුළුණු පාවිච්චි කරා. ජාතික රූපවාහිනී සහ ITN නාලිකාවේ උපකරණ පාවිච්චි කරා. CSN නාලිකාව පිළිබඳ පරීක්ෂණේ දියත් වෙලා තිබෙනවා. තාජුදීන් ක්‍රීඩකයාගේ ඝාතනයත් CSN නාලිකාවේ පරීක්ෂණත් කෙලවරට ගියපුවාම අහුවෙන්නේ යෝසිත රාජපක්ෂ. ඊළඟ විනිමය සුරකුම්පත් ආයතනයේ ඒකෙන් ලක්ෂ 100ක් දීලා තිනවා තාරුණ්‍යයට හෙටක් එකට. මොකටද? කොටස් වෙළඳ පොළ ගැන දැනුවත් කරන්න. කොටස් වෙළඳ පොළ ගැන කිසි දැනුවත් කිරීමක් කරලා නැහැ තාරුණ්‍යයට හෙටක්. හැබැයි ලක්ෂ 100ක් අරන් තිනවා හොර චෙක්පත් ලියලා. කෙත්තාරාම ක්‍රීඩාංගණේ දිවා රාත්‍රී තරඟවල හයි කරන බල්බ් ටික ගලවකට ගිහිල්ලා නුවර කාර් රේස් පදින්න බල්බ් හයි කරලා තියෙනවා. බල්බ් ටික ආපහු ගෙනලා දීලා නැහැ ලක්ෂ 780යි.
පරීක්ෂණ දියත් වෙලා තිබෙනවා. විනිමය සුරිකම්පත් ආයතනයේ පරීක්ෂණයත් බල්බ් නැතිවීමේ පරීක්ෂණයත් කෙලවරට ගියපුවම අහුවෙන්නේ නාමල් රාජපක්ෂ. සිරිලිය ගිණුම පිළිබඳ පරීක්ෂණයක් දියත් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා යාට කොළඹ ගයක් නැහැ කිව්වා. හැබැයි සිරිලිය පදනම ගැන පරීක්ෂණ කරන් ගියා. සිරිලිය පරීක්ෂණ පදනම ගැන පරීක්ෂණ කරා යනකොට අහු වුණා කොළඹ ලක්ෂ 350ක ගයක් කරා. සිරන්ති නෝනා. මහින්ද මහත්තයා නිවේදනයක් දාලා කියනවා බෑනගේ ණයට ගත්තලු. අප්පට සිරි බලනකොට අපි විතරක් නෙවෙයි ණය මහින්දත් ණය වෙලා ඉඳලා තියෙනවා. පව්. පරීක්ෂණ දියත් වෙලා තිබෙනවා. ඕනෑම බැංකු ගිණුමක් ආරම්භ කරනකොට නම සිරන්ති රාජපක්ෂ කියලා දීලා තියෙනවා. හැඳුනුම්පත් අංකය 2.2.2 දෙකේ ඒවා 9V. අපි ඕන කෙනෙක් දන්නවා මුල් ඉලක්කම් දෙකෙන් පෙන්වන්නේ උපන් අවුරුද්ද. එනි 22. එහෙනම් සිරන්ති ඉපදිලා තියෙන 1922. එහෙම නැත්නම් ඉපදෙන්න ඉන්නේ 2022. එක්කෝ ඉපදිලා නැහැ එක්කෝ මැරිලා. 22 නම් දැන් නේද ඉතින් 93ක් විතරනේ. හරි මොකක්ද? ඒ විතරක් නෙවෙයි ඕනෑම හැඳුනුම්පත් අංකයක් බලලා කියන්න පුළුවන් එයා ගැහැණුද පිරිමිද කියලා. මේ හැඳුනුම්පත් අංකය අනුව සිරන්ති පිරිමියෙක්. මේ පරීක්ෂණ දියත් වෙලා තිබෙන්නේ. කට උත්තරේ ගන්න යන්න තිබ්බ මූල්‍ය අපරාධ කොට්ටාසට වගකීමෙන් කියන්නේ. ඇයි මූල්‍ය අපරාධ? ඒ කියන්නේ චෝදනාවට ලක් වෙච්ච කෙනා පරීක්ෂණ කරන තැනට යන්න. මේක මොකද උනේ? පරීක්ෂණ නිලධාරීන් ගෙන්නුවා එයා ඉන්න තැනට. ඇයි? මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කතා කරා. කතා කරලා ඇහුවා පොලිස් මූලස්ථානෙට එන්නම ඕනද? රනිල් මහත්තයා කියා කමක් නෑ අපි කට්ටිය එවන්නම්. බඩු. මේක තමයි ඇත්ත. යට නෑ කියන මම දන්න නිසා කියන්නේ. එතකොට මේ පරීක්ෂණය දියත් වෙලා තිබෙනවා. ඒක කෙලවරේ ඉන්නේ සිරන්ති රාජපක්ෂ. එවන්ගාඩ් ගනුදෙනුව, මිග්පහරක යන ගනුදෙනුව ඒ විතරක් නෙවෙයි. මැද මුලන වලව්ව ගාවට ගියපු වෙලාවක බලන්න. එතන හදලා තියෙනවා කෞතුකාගාරය. ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා ඉටියෙන් අඹලා තියෙනවා. මහින්ද මහත්තයාගේ පියාණන්. එතුමාගේ මව ඉටියෙන් අඹලා තියෙනවා. වී කොටපු මෝල තියෙනවා. මිරිස් අඹරපු ගල තියෙනවා. වංගෙඩිය තියෙනවා. කුරණ තියෙනවා. ඔන්න රාජපක්ෂ කෞතුකාගාරය. වියදම ලක්ෂ 680යි. කොහෙන්ද වියදම? රාජපක්ෂ කෞතුකාගාරය හදනකොට අපි හිතුවේ අම්මයි තාත්තයි පිළිබඳ පෙම් පිනිස පුතාලා විසින් හදලා කියලා. ඒකත් ආණ්ඩුවේ. ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් ලක්ෂ 680ක් වියදම් කරලා තියෙනවා. පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ කෙලවරට ගියපුවාම අහුවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. දිවි නැගුමේ පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ කෙලවරට ගියපුවාම අහුවෙන්නේ බැසිල් රාජපක්ෂ. පුෂ්පා රාජපක්ෂ පදනමේ පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ අහුවෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නෝනා. එයා ලංකාවේ මහා ධනය නාස්ති කිරීම හොරකම් පිළිබඳ පරීක්ෂණය දියත් වෙලා තිබෙන්නේ අහුවෙන්නේ සිරන්ති නෝනාගේ අයියා. යුක්‍රේනයේ කැරලිකරුවන්ට අවිවාහිත විකිණීම් පිළිබඳ පරීක්ෂණය දියත් වෙලා තිබෙන්නේ අහුවෙන්නේ මහින්ද මහත්තයාගේ පුංචම්ගේ පුතා උදයංග වීරතුංග. පවුල වටේ කට්ටියයි කොටු වෙන්න යන්නේ. ඒ විතර ජනාධිපති ලේකම් අහුවෙන්න යන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම් හෙජින් ගිණුම් පිළිබඳ පරීක්ෂණයට අහු වෙලා තියෙනවා. එයාගේ අමාත්‍යාංශ මුදල් නැමැති රාජපක්ෂ මහත්මයා. මේ ජනාධිපතිත් එයා. ඊළඟ මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම්. එයාගේ අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි. අත්තඩංගුවට ගන්න ඕන නතර වෙලා තියෙනවා. බලපෑම නිසා. ඒ නිසා එයාගේ ලේකම්වරු අහු වෙනවා. එයාගේ සභාපතිවරු අහු වෙනවා. එයාගේ ඇමතිවරු අහු වෙනවා. දැන් මොකද කරන්න වෙන්නේ යාට? එයා මේ දේශපාලනට එන්නේ වෙන මොකටවත් නෙවෙයි. එයා මේ දේශපාලනට එන්නේ තමන්ටත් තමන්ගේ පවුලටත් තමන්ගේ කල්ලියටත් අරහිව දියත් වෙලා තියෙන පරීක්ෂණ ටික යට ගහගන්න. වෙන මොකටවත් නෙවෙයි. හෙට රනිල් මහත්තයයි මෛත්‍රී මහත්තයයි ලියුමක ලියලා දිවුරුම් ප්‍රකාශයක් දුන්නොත් මහින්ද මහත්තයාගේ අතට ඔබටත් ඔබගේ පවුලටත් ඔබගේ කල්ලියටත් අතරෙහිව දියත් වී තිබෙන සියලු පරීක්ෂණ අද සිට නතර කරා කියලා මහින්ද මහත්තයා ඇත්තටම පන්සල් යනවා සිල් ගන්න. සහතික. මේකයි ඇත්ත හේතුව. වෙන මොකටවත් මෙහෙමින් තිබෙන්නේ. මේ රාජපක්ෂ මහත්තයාට ඔහුගේ පවුලට අතරෙහිව දියත් වෙලා තිබෙන පරීක්ෂණ අඩාල කරා. අද අඩාල කරන්න සමත් වෙලා තිබෙනවා.
ඇයි නිලධාරීන් අතර බයක් හැදුවා. අල්ලාසෝ දූෂණ කොමින් සභාව අක්‍රිය කරා. ඒකේ කොමසාරිස්වරයෙක් ඉල්ලා අස්සුනා. අල්ලාසෝ දූෂණ කොමින් සභාව කිසි පැමිණිල්ලක් යන්නේ නැහැ. කොමසාරිස්වරයෙක් අස්සම් කරන්නේ නැතුව. එක්කෙනෙක් ඉල්ලා අස්සුනා මනිත් දෙන්න බෑ කියනවාද. ඒක අඩාල වුණා. ඊළඟ පරීක්ෂණ සිද්ධියක් තුනේ මොකෙන්ද? මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාස FCID එක. මොකද ඒකට දියත් කරේ රාජපක්ෂලා. රාජපක්ෂගේ හම්බන්තොට ගෝලයා DV උපුල් කිව්වා මොකද්ද? FCID එකේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ DIG ගේ නම් පොලිස් කට්ට දක්වා එයාගේ වචන අපේ වචන නෙමෙයි. සීල දෙනා ගල් ගහලා මරනවා කිව්වා. මතකද? බය කරනවා. නඩු පිට නඩු දානවා. ද රාජපක්ෂ මහතා කොතනද මේ ගහමින් තියෙන්නේ? අල්ලාසෝ දූෂණ කොමින් සභාව අක්‍රිය කරා. පරීක්ෂණ අක්‍රිය කරනවා. පරීක්ෂණ කරමින් ඉන්න නිලධාරීන් බය කරනවා. මේක රාජපක්ෂගේ ඕනකම. නැත්නම් රාජපක්ෂ මහත්තයා ඡන්ද වේදිකාවේ ඉන්න ඕන කෙනෙක් නෙවෙයි හරිනම්. හරිනම් රාජපක්ෂ මහත්තයා අපේ රටේ වංචා දූෂණ පිළිබඳව අධිකරණ හමුවේ නඩුවක් ගොනු වෙච්ච චූදිතෙක් මේ වෙනකොට. මම ඇහුවා මෛත්‍රීපාල මහත්තයා. මෛත්‍රීපාල මහත්තයාගෙන් මම ඇහුවා මේවා කෙරෙන්නේ නැත්තේ ඇයි කියලා. එතුමා මට කිව්වා මංගාව පොඩි ලයින් එකක් තියෙනවා පොඩ්ඩක් ඉන්නකෝ. මට කියපෙකෙමි. ලයින් එක තමයි රැට හම්බ වෙන එක. මේවා පෙන්නනවා හම්බ වෙනවා. මේක සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා රාජපක්ෂ මහත්තයා මේ දේශපාලනයට එන්න තියන්නේ වෙන උවමනාව සඳහා නෙවෙයි වංචාව දූෂණය සඳහා කරන පරීක්ෂණ යටපත් කරන්න. ඒ වගේම තව කණ්ඩායමක් ඕන වෙලා තියෙනවා. ඒ කණ්ඩායමට මොකද තියෙන්නේ? රාජපක්ෂ මහත්තයා නැතුව දේශපාලන ජීවිකාවක් නැහැ. කවුද? උදේ ගම්මන්පිල. දැන් මොකක් වරි තියෙනවද? නැහැ. පක්ෂයක් තියනවලු මොකද? පිවිතුරු හෙළවුරුමේ. නායකයා උදේ ගම්මන්පිල. ලේකම් උදේ ගම්මන්පිල. මාධ්‍ය ප්‍රකාශක උදේ ගම්මන්පිල. මධ්‍යමකාරක සභික උදේ ගම්මන්පිල. සභාපති උදේ ගම්මන්පිල. මේ කඩුවෙල ඉන්නවද කවුරුත් උදේගේ මිනිහෙක්? උදේට නැගිට්ටොත් තමයි. නැත්නම් වෙන කවුද ඉන්නේ? කල්පනා කරලා බලන්න. හරිද? ඒ නිසා ඒ අය දේශපාලන වශයෙන් අනාථ වෙච්ච අය. තව ඉන්න වාසුදේව නානායක්කාර. අපේ තරුණ තරුණියන් දැන් වෙන නමකුත් කියනවා අප්පා. නේද වාසුදේව? ඈ? දැන් වාසුදේව නානායක්කාර. මේ ඉන්නවද කඩුවෙල වාසුදේව නානායක්කාරගේ කට්ටිය? ඉන්නවද? වාසුගේ කට්ටිය නෑ. ඊළඟට දිනේශ් ගුණවර්ධන. ඔන්න හෝමාගම මහරගම පැත්ත නම් ටිකක් ඇති නේද? මේ ඉන්න තියනවද? නෑ. ඉතින් කොහමද පාර්ලිමේන්තුවට යන්නේ? ඒ විතරක් නෙවෙයි ලැජ්ජාවේ බෑ. යාළුවා. ආපු. නේද? ඒ කියන්නේ ඒක ඒ නම කියන්නත් අපුල දනවන හැඟීමක් ඇති වෙනවා. අම්මා. මොනවද තියෙන්නේ? ඕනනම් ගල් කොරියක් දාපු හාදෙක් දෙන්නෙක් ඇති. ගල් වලේ ගල් කඩන ටිකක් ඇති. ඔච්චරයි. එනිසා ඒගොල්ලෝ දේශපාලන වශයෙන් අනාථ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ කල්පනා කරන තමන්ගේ අනාථ වෙච්ච එක වහගන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද? රාජපක්ෂගේ ඔඩොක්කුවට පණින එක. ඒකට රාජපක්ෂ ගේන්න ඕන. මොකද බල්ලා මැරුණාම මැක්කා කොහොමත් මැරෙනවා. මොකද බල්ලාගේ උණුසුමින් සහ බල්ලාගේ ශරීරයෙන් තමයි මැක්කා ජීවත් වෙන්නේ. දැන් බල්ලා මැරෙනවට මැක්කා බයයි. බල්ලා මැරෙනවට විමල් බයයි. ඔච්චරයි. ඒ නිසා තමයි මේ දේශපාලනට අවිල තිබෙන්නේ. ඒ නිසා විවිධ උවමනා මේ රටගෙන ජනතාවගෙන එහෙම උවමනාවක් තිබුණා මහින්ද මහත්තයෝ අවුරුදු 9ක් රට පාලනය කරේ. නීතිය හදන්න තිබ්බනේ. අධිකරණ හදන්න තිබ්බනේ. මාධ්‍ය නිදහස දෙන්න තිබ්බනේ. තරුණ තරුණයන්ට රස්සා දෙන්න තිබ්බනේ. හොරකම් නතර කරන්න තිබ්බනේ. ලෝකේ හැමෝම බැබලන රටක් හදන්න තිබ්බනේ. සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ ජාතික සමගිය හදන්න තිබුණා. මොකවත් කරේ නෑ. හොරකම් කරපේක ඇරුණුකොට. ඔච්චරයි කරේ. ඒ නිසා තමයි රාජපක්ෂ මහත්තයාගේ පිල්ලියට යලි දේශපාලන කරලියට ඇතුල් වෙන්න තතනන්නේ මේ නිසා. ඒ නිසා තමයි මම කලින්ම කිව්වේ ඒ දේශපාලන කල්ලියට යලි අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන භූමිකාවක් අත්පත් කරගන්න ඉඩ කඩ සකස් කරන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ සාතිකයි. ඊළඟ ඔන්න එක කට්ටිය. එහෙනම් සමහර අය යනවා රනිල් මහත්තයා කොහොමද? දැන් අපිට කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පිරිසුදු කට්ටිය. පිරිසුදු නායකයෙකුට
හොරු ගෝලයෝ ඉන්න බෑ. ගෝලයෝ හොරු නම් නායකයාත් හොරා. ඔච්චර කියන්නේ. දැන් මේ පොඩි කාලේ ආණ්ඩුවක් නේ හැදුනේ. මේ ලොකු ආණ්ඩුවක් හැදුනේ. දිගු කාලේ ආණ්ඩුවක් හැදුනේ නෑ. මේ ඡන්දයක් පෙනිපෙනි. අඩුම තරමේ ඡන්දයක් පෙනිපෙනි තියෙනකොට කොච්චර සාමකාමීව හැසිරෙන්න දෙපයි අප්පා. අවුරුදු 5කට ගත්තා නම් තව ඡන්දය අවුරුදු 5කින් කියලා මොනව හරි කරන්න පුළුවන්. හැබැයි මේ ඡන්දයක් ඔන්න මෙන්න කොහොමද ඇසුරුනේ? ලංකාවේ මෑත කාලේ සිද්ධ වෙච්ච මහාම වංචාව සිද්ධ වුණා. මෑත මේ අවුරුද්දක ඇතුළත සිද්ධ වෙච්ච. මොකද්ද? මහා බැංකුව බැඳුම් කර වංචාව. පාර්ලිමේන්තු කෝප් සභාවට කැඳවුව අර්ජුන මහේන්ද්‍ර. පාර්ලිමේන්තු කෝප් සභාව අපි හඳුන්වන්නේ සහෝදරයම සාකච්ඡා කරනවා. අපි හඳුන්වන්නේ සහෝදරය පාර්ලිමේන්තු කෝප් සභාවේ සමාජිකේ මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුණා. ඒ සඳහා සම්බන්ධ වෙච්ච හැම නිලධාරියෙක්ම ගෙනාවා. කට උත්තර දුන්නා. අර්ජුන මහේන්ද්‍රන් තුන් පාරක් බැඳුම් කර නිකුත් කරන කාමරයට ඇවිල්ලා තිබෙනවා. මහා බැංකුවේ අධිපතිවරයාට ඒකෙන් අයිතියක් නැහැ. ඒකට එන්න අයිතියක් නැහැ. එයා ඇවිල්ලා තියෙනවා. මේක පැනු මේව ඇවිල්ලා අර නේද? ඩේලයිට් රොබරි. මහා දවල් මංකොල්ල. ඇස් මන අපිට පේනවා. කෝටි 100ක් දාන්න වෙන්දේසිය දාන්න. කෝටි 100යි වෙන්දේසිය දාන්න. කෝටි 1000ක් ගන්නවා. ආණ්ඩුව කියන අපිට කෝටි 100ක් ඕන. ඒක තමයි කිය බැඳුම් කරින් ගන්න කෝටි 100ක් ඕන. ඒතර කට්ටිය දෙකන අපිට කෝටි 100ක් දෙන පොලි අනුපාතිකත් එක්ක ඉල්ලන්න කියලා. ඉතින් කට්ටිය දාලා මම කෝටි 10ක් දෙන්නම් පොලි අනුපාතික 9.7යි. මම කෝටි 20ක් දෙන්නම් පොලි අනුපාතික 9.8යි. ඉල්ලන්න කීයද කෝටි 100යි. හැබැයි කෝටි 100ක් ඉල්ලනකොට මහා බැංකුව අධිපතිවරයාගේ බෑනගෙන් සමාගමෙන් දාන කෝටි 200ක්. බෑන වෙනුවෙන් ලංකා බැංකුවෙන් දාන කෝටි 300ක්. ඉල්ලන්නේ කෝටි 100යි. බෑන දානවා මම කෝටි 500ක් දෙන්නම් කියලා. ඒ කොහොමද? සාමාන්‍යයෙන් බැඳුම් කර වෙන්දේසියක් කරනකොට කෝටි 100ක් වෙන්දේසි කරොත් හැම කෙනාම දෙන්නම් කියන්නේ කෝටි 100ට වඩා අඩුවෙන්. හැබැයි මෙතන කෝටි 100ක් ඉල්ලනකොට කෝටි 500ක් දෙන්නම් කියලා බෑනගේ සමාගම දානවා. ඇයි ඒ? බෑන දන්නවා 100ක් ඉල්ලුවට 1000ක් ගන්නවා කියන්නේ. අන්න එහෙම තමයි මේක ගිහිල්ලා ගෙහුනේ. දැන් මේක පිළිබඳ පරීක්ෂණය දියත් වුණා. අපරාධ කියන්න බෑ මම ඒක කියන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තීරණය කරා මේකට එරෙහිව කමිටුවක් දාන්න. ඒතර මෛත්‍රීපාල මහත්තයා හිටියේ චීනේ. එතුමා චීනේ ඉඳන් නිවේදනයක් දැම්මා මම කමිටුවක් දානවා කියලා. රනිල් මහත්තයා එහෙනම් මේ තුන් දෙනා දාන්න කියලා නම් මැරියා. හරිද? එක්කෙනෙක් කවුද? එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා පත්‍ර වලට අත්සන් කරන නීතිඥවරු තුන් දෙනෙක්. ගනුදෙනුව මහ බැංකුවේ නීතිඥවරු තුන් දෙනෙක් දැම්මා. ආර්ථික විශේෂඥයෙක් ඉන්නවද? බැංකු කරන පිළිබඳ කවුරුවත් ඉන්නවද? නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා අත්සන් කරපු නීතිඥය දැම්ම කමිටුවට. මෛත්‍රීපාල මහත්තයා කමිටුවක් දානවා කියනකොට රනිල් මහත්තයා නම් තුන දානවා. මේ තුන් දෙනා එහෙනම් දාන්න. හරි වැඩක්. මම පාර්ලිමේන්තුවේ රනිල් මහත්තයාගේ මහා බැංකුව බැඳුම් කරේ අර්ජුන මහේන්ද්‍රන් වංචාවකට හවුල්ද? රනිල් මහත්තයා කියනවා හිටපු මහා බැංකුව අධිපති කබ්‍රාල් කෝටි 27000ක් හොරකම් කරලා. මම ආය අහනවා කෝටි 1000ක් ගන්න කෝටි 100ක් ගන්න ගිහිල්ලා කෝටි 1000ක් කරන් තියෙනවා අර්ජුන මහේන්ද්‍රන් වංචාවට අහුල් නේද? කබ්‍රාල්ගේ ගැහිලි තමයි ගැහිලි රනිල් කියනවා. ආයෙ මම අහනවා මෙතන ඇති වී තිබෙන වංචාවට අර්ජුන මහේන්ද්‍රන්ගෙන් බෑන කොටස් අරන් බැඳුම් කර වැඩිපුර අරන් තියෙන එකම පෙන්눔 කරනව නේද? ඥාති සම්බන්ධතාවයකට ගනුදෙනු ඇති වී තිබෙන බව. කබ්‍රාල් තමයි හොරාගෙත් හොරා. අපි අහනවා අර්ජුනන් ගැන රනිල් මහත්තයා ගැන කබ්‍රාල් ගැන. කබ්‍රාල් ගැනත් හොයන්න. රනිල් මහත්තයාට කලින් අපි කබ්‍රාල් ගැන කිව්වේ. හැබැයි අර්ජුන මහේන්ද්‍රන් ගැන යට කරන්න එපා. දැන් මොකද එන මේ දිනසිය මේ කෙටි කාලය තුලද පෙන්눔 කරේ මොකද්ද? හොරුන්ට දඬුවම් දෙනවා වෙනුවට හොරකම් වලට අනුබල දෙනවා විතරක් නෙවෙයි හොරුන් ආරක්ෂා කරනවා. ඒක ඔප්පු කරලා ඉවර මේ කාලය තුලද මම හිතාවක් කීමින් කියන්නේ. මේ පාරවල් හැදුණු පාරවල් හදපු කොන්ත්‍රාත් කරුවන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් සල්ලි හිර වෙලා තියෙනවා ගන්න. ඔයලා බලන්න.
ජලනල එළපු කොන්ත්‍රාත්කරුවන්ට ජල සම්පත් මණ්ඩලයෙන් වෝටර් බෝඩ් එකෙන් හිර වෙලා තිනවා සල්ලි ගන්න. පොලිමේ. දැන් සල්ලි දෙන්නේ කොහමද? 105ක් දුන්නොත් සල්ලි දෙනවා. මේ ණය වෙලා බැංකු වලට 105 දීලා තමයි සල්ලි ගන්න වෙලා තින්නේ. පාරවල් හදපු කොන්ත්‍රාත්කරුවන්ට, ජලනල එළපු කොන්ත්‍රාත්කරුවන්ට අද ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් එකේ මුදල ගන්න වෙලා තින්නේ 105ක් දීලා. රාජපක්ෂ පාර හැදලා ගැහුවා. රනිල් මහත්තයලා සල්ලි දීලා ගහනවා. සල්ලි දෙන්න ගහනවා. හොඳද වැඩි? මේකනේ සිද්ධ වෙලා. ඒ නිසා වංචා දූෂණයට තිත තියබන්න බැරි බව ඔප්පු කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්. මේ කාලය ඇතුළත ඔප්පු කරන්නේ ආර්ථිකයේ අලුත් තත්ත්වයක් හදන්න බැරි බව. මේ රටේ තරුණයන්ට සාධාරණ රස්සා දෙන්න පුළුවන්ද? ජාතික ඉතිරි කිරීම බැංකුවේ රස්සා දුන්නා කොහොමද රස්සා දුන්නේ? ඔයාලා බලන්න. මට තරුණයන් ගොඩක් කතා කරා. හෙට විදුලි බල මණ්ඩලය රස්සා දෙන්න යනවා. හෙටනේ පළවෙනිදා. හෙට විදුලි බල මණ්ඩලය රස්සා දෙන්න යනවා රස්සා 400. කොහොමද දුන්නේ? ජනවාරි මාසේ 8 වෙනිදා මේ ජනතාව බලාපොරොත්තු වුණේ තමන්ගේ දුව දරුවා ඉගෙනගෙන තියෙනවා නම් සාධාරණ රැකියාව. රාජපක්ෂ මහත්තයාගේ රස්සාවක් ගන්න නාමල්ගේ තාරුණ්‍යයට හෙටක් පස්සේ යන්න වුණා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රස්සා ගන්න තේ පස්සේ යන්න වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාලනයන් අතර වෙනසක් නොමැති බව. ඒ නිසා අපේ රට අලුත් පාලනයක් වුනේ නැද්ද? මේ කෙටි කාලය ඇතුළත ඔප්පු කරලා තිබෙනවා රනිල් මහත්තයාගේ ගමන මොකද්ද කියලා. මේ පක්ෂ දෙක අවුරුදු 67ක් එක්සත් ජාතික පක්ෂ අවුරුදු 33ක් රට පාලනය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුරුදු 33ක් රට පාලනය කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂය අරගෙන රට පාලනය කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අය අරගෙන රට පාලනය කරලා තිබෙනවා. දැන් දෙක එකතු වෙලා රට පාලනය කරනවා. තව මොකද්ද මේ පක්ෂ දෙකට කරන්න පුළුවන්? වෙන වෙනම රට පාලනය කරා නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද මහත්තයා එක්සත් ජාතික පක්ෂ අය අරගෙන රට පාලනය කරා. පෞගේ කාලේ එහෙමනේ. මහින්ද සමරසිංහ GL පීරිස් SP සානායක නේද? වැඩිපුරම එක්සත් ජාතික පක්ෂේ ගාමිණී ලොකු ගේලා අරන් රට පාලනය කරා. රනිල් මහත්තයා අවුරුදු දෙකක් රට පාලනය කරා. එතන මොකද උනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ SP දිසානායකලා බන්දුලු ගුණවර්ධනලා GL පීරිස්ලා නේද අරගෙන රට පාලනය කරා. මේගොල්ලෝ හැම විදිහටම රට පාලනය කරලා තිනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස රට පාලනය කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකකෙන් අය අරගෙන රට පාලනය කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රට පාලනය කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කට්ටිය අරගෙන රට පාලනය කරලා තියෙනවා. දෙගොල්ල එකතු වෙලා රට පාලනය කරලා තිබෙනවා. මේගොල්ලෝ ඔප්පු කරලා තිබෙනවා මේ රටේ ඇත්ත ප්‍රශ්න වලට උත්තර නැති බව. මොකද්ද මේ රටේ ඇත්ත ප්‍රශ්න? කල්පනා කරලා බලන්න. මේගොල්ලන්ට උත්තර තියෙනවද? අපේ රටේ ජනගහනය ලක්ෂ 200යි. ආසන්න වශයෙන් ගත්තොත් පවුල් ඉන්නේ ලක්ෂ 50යි අපේ රටේ. පවුල් ලක්ෂ 50යි. අපේ රටේ සිරකරුවෝ ඉන්නවා ලක්ෂයක්. පවුල් ලක්ෂ 50යි සිරකරුවෝ ලක්ෂයයි. ඒ කියන්නේ මොකක්ද? හැම පවුල් 50කටම එක ගෙදරක ඉන්නවා හිරකාරයෙක්. හොඳද? අපේ රටේ මාරාන්තික ලෙස කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා ලක්ෂයක්. කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය. කුඩු ඒ කියන්නේ බරපතල ලෙස කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා ලක්ෂයක්. පවුල් ලක්ෂ 50යි කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා ලක්ෂයක්. ඒ කියන්නේ ගෙවල් 50ක් ගත්තොත් එක ගෙදරක කුඩුකාරී. ගෙවල් 50ක් ගත්තොත් එක ගෙදරක හිරකාරී. මොකද්ද මේ රට? අපේ රටේ දවසකට ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා 8ක්. කාන්තා කොතනක හෝ කාන්තාවක් දූෂණයට ලක් වෙනවා 8 දෙනෙක් දවසකට. ඒකනේ සෑම පැය 3කටම වරක්ම ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙනවා අපේ රටේ. ගිය අවුරුද්දේ ස්ත්‍රී දූෂණ සිද්ධ වෙලා තිබෙනවා 2920ක්. 2920ක් කල්පනා කරලා බලන්න. ඒ සෑම පැය 8කටම එක කාන්තාවක් කොතන හෝ දූෂණය වෙනවා. අපි කියන්නේ මේ වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි දූෂණය වෙන ප්‍රමාණය. අපේ රටේ සංස්කෘතිය අනුව ඒකේ පවුලේ අස්සෙම ඒකේ කණ්ඩායම අස්සෙම හංග ගන්න උත්සාහ කරනවා. අපේ රටේ දවසකට කසාද සිද්ධ වෙනවා 500ක්. අපේ රටේ දවසකට දික් කසාද සිද්ධ වෙනවා පවුල් 200ක්. පවුල් 200ක්. ගිය අවුරුද්දේ
දික්කසාද සිද්ධ වෙලා තියෙනවා පවුල් 72000. විවාහ සිද්ධ වෙන්නේ 1,80,000යි. පවුල් 72000 ගිය අවුරුද්දේ දික්කසාද වෙලා තියෙනවා. අධිකරණයකට ගිහිල්ලා බලන්න. වැඩියෙන්ම තියෙන නඩු නේද? වැඩියෙන්ම තියෙන නඩු දික්කසාද නඩු. පොලිමේ ඉන්නේ මොකද්ද? වන්දි ගෙවන්න. එහෙම නෙවෙයිද? මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන රටට? දවසකට පවුල් 200ක් දික්කසාද වෙන රටක් අපේ රට. ඇයි? ගමටම මගුල් කියලා නැකත් බලලා තොරන් ගහලා සතුටු වෙලා කැන්දගෙන යනවා මනමාලී. අවුරුද්දක් දෙකක් හොඳට දීග කනවා. දරුවෙක් දෙන්නේ 3 දෙනෙක් හැදෙනවා. ලැබෙන ආදායම මදි. මනමාලි ගේනකොට සීදේවි කෙල්ල. දැන් හවසට එන්න බෑ ඇඟට ගොඩ වෙනවා. වදක භාර්යාව. එයි හෙට දරුවට ඉස්කෝලේට මෙච්චර වුණා. කිරිපිටි ගන්න මෙච්චර වුණා. අම්මා අසනීප වෙලා බෙහෙත් ගන්න මෙච්චර වුණා. කාලෙකින් සාරියක් ගත්තේ නැහැ සාරියක්වත් වුණා. කුණු. ඉතින් කොල්ලා කල්පනා කරනවා ගෙදර එනවට වඩා හොඳයි නෑවිත් ඉන්නවා නම්. දවසක් දෙකක් ඔහේ ඉන්නවා. එනකොට සී බුද්ධියෙන් ආවොත් මේ ප්‍රශ්නේ ගහනවා අඩියක්. බුද්ධ දාසත් බීලා ඵලයල්ල කියලා දාලා තියෙන ඇති තරමට බාර. ඵලයල්ල බීලා ගෙදර කියලා. දැන් තමුනාසල බලන්න මේ පාරේ යනකොට වැඩියෙන්ම පොර කන්නේ කොතනද? බාර් එක. හොඳට බලන්න. ඇයි? රුපියල් 1000ක පාරේ වැඩ කරනවා. නේද? රුපියල් 1000ක පාරේ වැඩ කරලා 300ක බීලා 700ක බඩු අරන් ගෙදර යනවා. ඔකයි ජීවිතය. එහෙම නේද? දරුවන්ට පිය සෙනෙහස නැතු වෙනවා. බිරිඳට අවශ්‍ය වෙන රැකවරණ සෙනෙහස නැතු වෙනවා. කල්පනා කරනවා මෙහෙම දීග කනවට වඩා හොඳයි වෙන් වෙන එක කියලා. ඉතින් වෙන් වෙනවා. මේක නෙමෙයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මේ පාලකයන්ට අඩුමතරමේ පවුලක් එකට තියන්න පුළුවන් ආර්ථිකයක් හදන්න බැරි වෙලා තිබෙනවා. මේ අපේ රටේ යුරෝපා පවුල නෙවෙයි. යුරෝපේ නම් අද බඳිනවා හෙට දික්කසාද කරනවා දරුවෝ හදනවා දරුවෝ යනවා දරුවෝ බඳිනකොට නේද? සමහර තැන්වල දරුවත් බඳිනවා තාත්තත් බඳිනවා. එක මගුල් ගෙදර. ඒ යුරෝපේ. ලංකාවේම නෙවෙයි. බිරිඳගේ සෙනෙහස රැකවරණේ ආදරය ඕන ස්වාමියාට. ස්වාමියාගේ රැකවරණේ ලෙන්ගතුකම ඕන බිරිඳට. දෙකොල්ලගේම දෙන්නගේම රැකවරණේ ආදරය ලෙන්ගතුකම බැඳීම සොයා බැලිල්ල ඕන දරුවට. මේක ආසියාතික පවුල. ඒ පවුල් විනාශ කළා තියෙන මේ පාලකෙ. හදන්න පුළුවන් වෙලා තියෙනවා මේ පාලකයන්ට රටක්. දවසකට මාර්ග අනතුරු වලින් මිය යනවා 8ක් මතක තබන්න. දවසනේ පාරේ ගිහිල්ලා මැරෙනවා. වාහන හැප්පිලා මැරෙනවා 8 දිනක්. ආසන්න වශයෙන් ගත්තොත් 2800ක් අවුරුද්දකට වාහන හැප්පිලා මැරෙනවා. සදාකාලික අවුරුද්දට ආබාධිත වෙනවා 8500ක් වාහන හැප්පිලා. සදාකාලික ආබාධිත වෙන අවුරුද්දකට 8500. මොකද්ද මේ රට? කුඩුකාරයෝ ලක්ෂයක්. හිරකාරයෝ ලක්ෂයක්. දවසකට 8 දිනක් දූෂණය වෙනවා. 8 දිනක් දවසක වාහන හැප්පිලා මැරෙනවා. 2900ක් අවුරුද්දට ස්ත්‍රී දූෂණ සිද්ධ වෙනවා. බෙල්ලේ වෙලා දාගෙන කී දෙනෙක් සිවිදි විහානි කරගන්නවද කී දෙනෙක්? දවසකට සිවිදි විහානි කරගන්නවා 14 දෙනෙක් අපේ රටේ. අපිට බුද්ධ ආගමේ දේශනා කරන බෞද්ධරයක් ඉන්න රට. අපිට දේශනා කරන මොකක්ද? මිනිස් ආත්මයක් ලබා ගන්න ආත්ම ගණනාවක් තිස්සේ පෙරම් පුරලා කියලා. එහෙව් ලබා ගන්න මිනිස් ආත්මේ තමන්ගේ අතින් මියදෙනවා. සිවිදි විහානි කරගන්නවා 14 දෙනෙක් දවසකට. සිවිදි විහානි කරගන්නවා 14 දෙනෙක්. වාහන හැපිලා මැරෙනවා 8 දෙනෙක්. ස්ත්‍රී දූෂණයට ලක් වෙනවා 8 දෙනෙක්. පවුල් කැඩෙනවා 200කගේ. කුඩුකාරයෝ ඉන්නවා පවුල් 50ට එක්කෙනෙක්. හිරකාරයෝ ඉන්නවා පවුල් 50ට එක්කෙනෙක්. heart attack හැදිලා මැරෙනවා දවසකට 108ක්. මොකද බලන්න. අද ඒක තමයි අපේ රටේ තියෙන වසංගතය. මේ හොඳට හිටපු තරුණ අවුරුදු 42 අපි කවදාවත් අහලා නැහැ. 42 43 හොඳට හිටපු තරුණියෝ heart attack එක ඇදලා මැරෙනවා. 108 දෙනෙක් මැරෙනවා දවසකට. මේක මැරෙන්න උපන් දේශයක් නෙවෙයිද? මේක ජීවත් වෙන්න හදපු රටක්. මේක මැරෙන්න තෝරාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. පාර හැප්පිලා මැරෙනවද? සිවිදි විහානි කරගෙන මැරෙනවද? heart attack එකක් හැදලා මැරෙනවද? ඩෙන්ගු රක්තපාත හැදිලා මැරෙනවද? නේද? H1V1 හැදිලා මැරෙනවද? වකුගඩුව දිය වෙලා මැරෙනවද? කුඩු ගහලා මැරෙනවද? මොකද්ද වෙලා තියෙන්නේ? මේ පාලකයන්ට පුළුවන්කම වෙලා තියෙන්නේ ජනතාවට මැරෙන්න දේශයක් හදන්න පුළුවන්කම විතරයි. අපි තමුන්නාන්සලට සහතික කරනවා
මැරෙන්න දේශයක් හදලා තියෙන රට ජනතාවට ජීවත් වෙන්න දේශයක් බවට පත් කරන දේශපාලන සලස්ම වැඩපිළිවෙල වුවමනාව එක තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයට එන්නේ. අපිට ඕන ජනතාව ජීවත් කරවන්න. ජීවත් කරවන්න ඕනේ නැද්ද මේ රටේ ජනතාව? කල්පනා කරලා බලන්න. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න කීපය අපි හඳුනාගන්න තිබෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ අධ්‍යාපනය. 2 ආදායම් මාර්ග. 3 නිවාස. 4 සෞඛ්‍ය. 5 වංචා දූෂණ. ඕවා තමයි ප්‍රධාන ප්‍රශ්න 5. අපි හමු වෙන නෙවෙයි. අපි බලමු පරිසර ඒවත් ප්‍රශ්න තමයි. නීතිය විනය ඒවත් ප්‍රශ්න තමයි. අධිකරණ ස්වාධීනත්වය ඒවත් ප්‍රශ්න තමයි. මාධ්‍ය නිදහස ඒවත් ප්‍රශ්න තමයි. හැබැයි ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රශ්න 5ක් තිබෙනවා. 1 අධ්‍යාපනය. 2 ආදායම් මාර්ගය. 3 නිවාස. 4 සෞඛ්‍ය. 5 වංචා දූෂණ. මෙන්න මේ ප්‍රශ්න 5ට උත්තර තියෙන්න ඕන. කාට තියෙන උත්තර? දැන් බොහෝ අය කියනවා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් අයගේ ඒවා කියන්න නම් දක්ෂයි. හැබැයි ඒගොල්ලෝ කරන දේ කියනවා ටිකක් අඩුයිනේ කියලා. අපි මේ මැතිවරණට වැඩපිළිවෙල හදන්න ඒ මැතිවරණට සීමා වෙන්න විතරක් නෙවෙයි 2020 දී මේ රට අලුත් වෙනසකට ගෙන යන බලාපොරොත්තු සහිත වැඩපිළිවෙල අපි හදනවා. ඒ සඳහා අපි ජනතාවගේ යෝජනා ගන්නවා. අපි හැම දිවසකටම උත්සාහ කරනවා ඒ වැඩපිළිවෙලේ පිටපතත් අමුණාසල ගාවට එවන්න. අපි මේ රට හදනවා සහාතික කරනවා මේ රට හදන වැඩපිළිවෙල සහිතව තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දේශපාලනයට අවතීර්ණ වෙන මේ පොරපිටියට අපි එක එක කඩින් පහු කරා. මේ රට වෙලාගෙන තිබුණු යුද්ධය අවසන් කළ යුතු තිබුණා. ඒකට අපි වැඩපිළිවෙලක් හැදුවා. යුද්ධය අවසන් කරා. ඒ වෙලාවේ ආණ්ඩුවේ නායකයා මහින්ද මහත්තයා. හමුදාවේ නායකයා පොන්සේක මහත්තයා. හැබැයි අපි දිගු කාල වැඩපිළිවෙලක් ලෙස තමයි යුද්ධය අවසන් වුණේ. එය ජනතා විමුක්ති පෙරමුණ මුදුරින්ම ගත්තා. පහුගිය කාලේ අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒ ප්‍රධාන ප්‍රශ්නේ තමයි රාජපක්ෂ පාලනය. විදවට්ටන්න බැහැ කියන මතය. ඒ ගෙඩ යමින් තිබෙන ඒකාධිපති වියරුව ගෙන යමින් තිබෙන පාලනය බිඳවට්ටන්න ඕන කියලා අපි කල්පනා කරා. ඒක අපි කෙටි කාලයක් ඇතුළත බිඳවට්ටන්න සමත් වුණා. ඊට පස්සේ අපි කල්පනා කරා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ටිකක් ශක්තිමත් කරගන්න ඕන. ඒකට ව්‍යවස්ථා සංශෝධනය හැදුවා. අද යම් මානසික නිදහසක් තියෙනවා. දුරකථනයකට කතා කරන්න බයක් නැහැ. මේම රැස්වීමකට ඇවිල්ලා එහුම්කන් දෙන්න බයක් නැහැ. නිදහසක් ඇති වුණා. ඒක අපි අපේක්ෂා කරා. ඒක අපි කරා. දැන් අපිට තියෙන්නේ මේ රට තීරණාත්මක ලෙස වෙනස් කරන වැඩපිළිවෙල ජනතාව අතට ගෙනහිල්ලා ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ සියලු ජනතා බලවේගත් ඒකාබද්ධ කරලද පාලනයක් ආණ්ඩුවක් පිහිටවීම ඉලක්ක කරගෙන තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා තිබෙන්නේ. කාට හරි හිතෙන්න පුළුවන් JVP එක ආණ්ඩුවක් හදනවා කිව්වට ඕක කරන්න බැරි වැඩක් නේ. හැබැයි අපි රාජපක්ෂ පරාද කරනවා කියන කොටත් කවුරුත් විශ්වාස කරේ නැහැ. සමහර අය කිව්වා රාජපක්ෂ මහමේර පර්වතේ වගේ කිව්වා. මට මතකයි අපේ නායක හාමුදුරන් වහන්සේ කෙනෙක් කිව්වා තව අවුරුදු 100ක් පාලනය කරන්නේ රාජපක්ෂ පෙළපත කිව්වා. රාජපක්ෂ මහත්තයා සැලසුම හැදුවා. රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ පුතණ්ඩියට බැටන් එක ඊට පස්සේ මුණුමුර බැටන් එක අවුරුදු 100කට පෙළපත ගෙන යන සැලසුම හැදුවා. රාජපක්ෂ පවුල හැම තැනකම ස්ථානගත කරා. ඕගේ හිතවත් එමතිවරු හිතවත් ලේකම්වරු හැම තැනම ස්ථානගත කරා. හිතවත් මාධ්‍ය කර්තෘවරු හැදුවා. හිතවත් ලෙස මාධ්‍ය ආයතන මිලදී ගත්තා. හිතවත් ලෙස මාධ්‍ය ආයතන අල්ලගත්තා. මේ සියල්ලරේ මේවලා කිව්වා රාජපක්ෂ හොල්ලන්න බැරි කළුගලක් කිව්වා. මීට අවුරුද්දකට කලින් කිව්වන රාජපක්ෂගේ ආණ්ඩුව වටනවා කියලා කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරා එළඹෙන ජනාධිපතිවරණේ කවදද එදාට රාජපක්ෂ පරාද කරනවා කියන. අපි ගත්ත තීරණයක්. අපි පරාද කරා. ඒ වගේම නොසිතන දේ කරපු විදේශපාලන ව්‍යාපාරය අද අපි තමුන්නාන්සලා සාහිතික කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් ගොඩනගනවා. අපිත් මේ රටේ ජනතාවත් ඒකාබද්ධ කරලා මේ රට මේට වඩා හොඳ රටක් බවට අපේ දුවදරුවන්ට මේට වඩා හොඳ අනාගතයක් ගොඩනගන රාජ්‍යයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් ජනතාව ඒකාබද්ධ කරනවා. ඒක පිළිබඳ අපිට සහතිකයක් විශ්වාසයක් සුබවාදී බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඒ සඳහා තමයි අපි වැඩපිළිවෙල හදලා තිබෙන්නේ. මීට කලින් අපි මෙවුවා වැඩි කියන්න ගියේ නෑ. මොකද වෙන වැඩ අපිට තිබ්බේ. දැන් අපි කියන්න. මේ රට හදන්න ඕන. එක අධ්‍යාපනය. අධ්‍යාපනයේ ප්‍රශ්නේ මොකක්ද? වසරකට පළවෙනි පන්තියට ඇතුල් වෙනවා 3,60,000.
පාසලක් බලාපොරොත්තුවෙන් ඉන්නව ලක්ෂ 14ක්. ඔන්න බලන්න. පාසලක් බලාපොරොත්තුවෙන් ළමයි ඉන්නව ලක්ෂ 14ක්. ඒ 14ක වේදනාව මොකද්ද? දරුවට පාසලක් හම්බ වෙයිද? පදිංචි සහතිකේ මාරු කරන්න වෙයිද? ලයිට් බිල් හදන්න වෙයිද? ග්‍රාම සේවක මහත්තයට කීයක් හරි දීලා ඡන්ද නාමලයකට නම දාගන්න වෙයිද? අද අපේ රටේ දෙමව්පියෝ පවුල් ලක්ෂ 14කම වේදනාව මොකද්ද? අතේ ඉන්න දරුවාගේ ඉඳන් ලබන අවුරුද්දේ පාසල් යන දරුවා දක්වා ඉන්න හැම දෙමව්පියන්ගේ බලාපොරොත්තුව තමන්ගේ දරුවට පාසල. අන්න අධ්‍යාපනයේ පළවෙනි ප්‍රශ්නේ. ලක්ෂ 14ක් දරුවෝ ඉන්නවා ඉදිරි අවුරුදු 4දී ඉස්කෝලේ යන්න බලාගෙන. දැන් පළවෙනි පන්තියට ඇතුල් වෙනවා 3,60,000. 3,60,000. මම දවසක් පාර්ලිමේන්තුවේ ඇහුව ප්‍රශ්නයක්. සුසිල් ප්‍රේමජයන්තගේ. ඒතර අර අධ්‍යාපන බඳව ගැනීම තරඟයක තියෙන කාලේ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමති කාලේ. ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමති වුණාට අපිට ආරංචි නෝනා තමයි වැඩිපුර භාණ්ඩාගාරික වැඩේ කරේ කියලා. අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපනික භාණ්ඩාගාරික සුසිල්ගේ නෝනා. කමක් නෑ. දරුවන් පාසලට ගන්න කොටත් මුදල් හොරා කාපු මිනිස්සු රටේ නායකයෝ වෙයි. මම දවසක් පාර්ලිමේන්තුවේ ඇහුවා අපේ රටේ අවුරුද්දකට ළමයි කීයක් පාසල් වලට ඇතුළත් වෙනවද? සුසිල් ප්‍රේමජයන්ත කිව්වා 3,60,000යි කිව්වා. මං කිව්වා මේ 3,60,000න් පාසල් කීයකට තරඟයක් තියෙනවද වැඩිපුරම? වැඩිපුරම තරඟේ තියෙන පාසල් 36යි කිව්වා. මං ඇහුවා ඒ පාසල් 36ට ඉල්ලුම් පත්‍ර කීයක් එනවද? ලක්ෂයයි කිව්වා. 3,60,000ක් ළමයි ඉන්නවා. හැබැයි ළමයි ලක්ෂයක් මිල්ලන්නේ ඉස්කෝල 36ක්. ඒ ඉස්කෝල 36ට ගන්න පුළුවන් කීයද කියලා ඇහුවා. ගන්න පුළුවන් 6,000යි කිව්වා. ඇප්ලිකේෂන් ලක්ෂයයි ඉස්කෝල 36යි ගන්න පුළුවන් 6,000යි. ඒතර මොකද කරන්නේ? හදනවා ක්‍රමයක්. චක්‍ර ලේඛනයේ ක්‍රමය මොකද්ද? ලක්ෂයක් එනකොට 94,000ක් කපන්න. ඉතින් ක්‍රමයක් හදලා එව්වා අධ්‍යාපන අමාත්‍යාංශي. හදලා එව්වට පස්සේ 6,000ක් ගත්තා 94,000ක් හැලුණා. හැලිච්ච අය ගියා ජනාධිපති මහින්ද මහත්තයා හම්බෙන්න. හම්බෙන්න ගිහිලා කිව්වා මේක හරි අසාධාරණ ක්‍රමයක් අපේ දරුවා කැපිලානේ කිව්වා. මහින්ද මහත්තයා කිව්වා ජාතික අධ්‍යාපන ආයතනයට කිව්වා තව ක්‍රමයක් හදලා එවන්න කියලා. තව ක්‍රමයක් හදලා එව්වා. එතකොට ඉස්සරලා 6,000 එළියේ වෙන 6,000ක් ඇතුලේ. ඊට පස්සේ එළියට වැටිච්ච 6,000 ළමයි ටිකක් ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට. ගිහලා නඩුවක් දාලා කිව්වා මේ අපිව තෝරාගත්ත ඉස්කෝලේට අපිව දැන් හෙලිලා. එතකොට මට මතකයි අග්‍රවිනිශ්චයකාරතුමා සරත්වෙන් සිල්ල මහත්තයා. එතුමා ක්‍රමයක් හදලා එව්වා. ඉස්සරලා 6,000ක් එළියේ, පස්සේ 6,000ක් එළියේ, වෙන 6,000ක් ඇතුලේ. විසඳනවද පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පන්තියේ ළමයි ඇතුළත් කිරීමේ ප්‍රශ්නය? නෑ ප්‍රශ්නේ විසඳෙන්න නම් මේ පාසල් අතර පරතරය අවම වෙන්න ඕන. අන්න සලස්න. අපි තෝරාගත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක මං කියන්නේ රෝයල් කුලේ තරමටම කියලා. ඒ මිත්‍යාවට අපි යන්න ඕනේ නෑ. හැබැයි සෑම දරුවෙකුටම මූලික අධ්‍යාපනයට අවශ්‍ය වෙන පිට්ටනියද, විද්‍යාගාරද, ගුරුවරුද, පහසුකම්ද, දෙස්පන්කුද, ඉඩකඩද සියල්ල ලබා දෙන පාසල් පද්ධතියක් නවීකරණය කරලා ඒ දරුවන්ගේ පාසල් ගැටලුව විසඳන එක ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ වගකීම. ලක්ෂ 14ට පාසල ඇතුළත් වෙන දරුවට හොඳ පාසල. ඊළඟ 3,60,000ක් ඇතුළත් වෙනකොට 60,000ක් ඕ ලෙවල් යන්න කලින් හැලෙනවා. මතක තියාගන්න. දැන් ළමයි මහ බලාපොරොත්තුෙන් අපි හදන්නේ. ලෝකෙ කිසි රටක තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට උගන්වන්න මහන්සි වෙන දෙමව්පිය ලෝකෙ මේ තරම් නැහැ කොහෙවත්. අපි ලෝකේ රටවල් ගණනාවකට ගිහින් තිනවා. කිසි රටක ලෝකේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට මෙච්චර උගන්වන්න මහන්සි වෙන්නේ නැහැ. ලෝකේ වැඩිම මහන්සි වෙන රට ශ්‍රී ලංකාව. ඊළඟ ඉන්දියාව, ඊළඟ ජපානය. ඒ රටවල් තුනේ දෙමව්පිය තමයි දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්නේ. දැන් අපි උගන්වන්න මහන්සි වෙන දෙමව්පියෝ. හැබැයි මොකද වෙන්නේ? සාමාන්‍ය පෙළට යනකොට 60,000ක් හැලෙනවා. 3,60,000ක් පළවෙනි පන්තියට එනවා. 60,000 හැලෙනවා 10 විභාගෙට කලින්. හොඳද? ළමයි 6 දෙනාගෙන් එක ළමයෙක් හැලෙනවා සාමාන්‍ය පෙළ ලියන්නේ නැතුව. අපි වග කියනවා ඒ 60,000 අධ්‍යාපනයේ රඳව ගන්න. ඊළඟ 3 ලක්ෂයක් කියලා එන සාමාන්‍ය පෙළ. 1,60,000ක් උසස් පෙළට යනවා. 1,40,000ක් සාමාන්‍ය පෙළෙන් එනවා. උසස් පෙළ 1,60,000ක් ලිව්වහම
25,000ක් විශ්වවිද්‍යාල යනවා 1,35,000ක් විශ්වවිද්‍යාලේ වරම් එළියට එනවා. එළියට විශ්වවිද්‍යාලයට යන්න බැරුව යනවා. ඒ කියන්නේ මේ අධ්‍යාපනය මොකද්ද? ළමයි කැටුව යන ළමයි කැඳවගෙන යන අධ්‍යාපනයක් නෙවෙයි ළමයි හලන අධ්‍යාපනයක්. සාමාන්‍ය පෙළෙන් එනකොට 60,000ක් කලනවා. සාමාන්‍ය පෙළෙන් 1,40,000ක් කලනවා. උසස් පෙළෙන් 1,35,000ක් කලනවා. 25,000ක් විශ්වවිද්‍යාලය යවනවා. කොච්චරයි දෙමව්පිය කොච්චර බලාපොරොත්තු තියාගෙන හැදුවත් 3,60,000ක් කෙනෙකුට 25,000යි යන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 14ට එකයි. 13ක්ම එක සාමාන්‍ය පෙළට කලින් හැලිලා එක සාමාන්‍ය පෙළෙන් හැලලා එක උසස් පෙළෙන් හැලිලා. මොකද්ද මේ දරුවන්ගේ අනාගතය? අන්න ප්‍රශ්නේ එතන තියෙන්නේ. අපි වග කියනවා. අධ්‍යාපනය දෙමව්පියන්ගේ වගකීමක් නෙවෙයි. අධ්‍යාපනය ආණ්ඩුවේ වගකීම. අපේ පාලනයක් යටතේ අධ්‍යාපනයේ වගකීම අධ්‍යාපනයේ බර ජනතාවගෙන් ආණ්ඩුවට ලබා ගන්න පාලනයක් අපි ගොඩනගනවා. ඇතුල් කරන හැම දරුවම නිපුණතාවයක් හැකියාවක් දැනුමක් ශාස්ත්‍රයක් පිළිබඳව අත්දැකීමත් සහිතව එළියට එනවා. 8 පන්තියේදී මේ දරුවෝ ගුරුවරයා දෙමව්පිය ළමයි එකතු වෙලා ඒ ළමයාගේ දිශානතිය ගැන කතා කරනවා. එයා සාහිත්‍ය දරේක් සිනමාකරුවෙක් චිත්‍රපටිකරුවෙක් නාට්‍ය දරේක් කරනවා. එයාට ඒ පාර තෝරනවා. එයා ලේඛකයෙක් ජනමාධ්‍යවේදියෙක් සාහිත්‍යවේදියෙක් කරනවා. එයාට එහෙම පාරක් විවෘත කරනවා. එයා කළමනාකරුවෙක් නිර්මාණ ශිල්පියෙක් කරනද එයාට ඒ පාර තෝරනවා. එයා ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් කියනද එයාට ඒ පාර තෝරනවා. ඇතුල් වෙන 3,60,000ම අවසන් කරන හැකියාවක් නිපුණතාවයක් දැනුමක් සහිතව පාසලෙන් එළියට එනවා. හොඳ නැද්ද? එම අධ්‍යාපනයක් නෙවෙයි දෝන. හලන අධ්‍යාපනයක් වෙනුවට නිපුණතාවයක් තියෙන හැකියාවක් තියෙන දැනුම තියෙන රට ඉදිරියට යන්න පුළුවන් පෞරුෂයක් තියෙන රට පිළිබඳ හැඟීමක් තිබෙන දරු පරම්පරාවක් අධ්‍යාපනයෙන් එළියට එනවා. ඒක අපේ වගකීම. අපිට ඕන එහෙම පරම්පරාවක්. මේගොල්ලන්ට ඕන එහෙම පරම්පරාවක්. ඒව පරම්පරාවක් හැදුවොත් ඒගොල්ලන්ගේ දේශපාලනය අවසන්. නාමල් පස්සේ එතකොට යන්නේ නැහැ. බුද්ධයාගේ පුතණ්ඩියා පස්සේ එතකොට යන්නේ නැහැ. සුසිල් ප්‍රේමජයතගේ ඡන්ද පස්සේ යන්නේ නැහැ. හැකියාවක් තිබෙනවා, නිපුණතාවයක් තියෙනවා. දැනුමක් තියෙනවා. එතෙන්ට අපේ රට ගේන්න ඕන. ඒ ගේන වගකීම අපි බාර ගන්න. ඒ නිසා අපි පළමු කොටම මේ රටේ අධ්‍යාපන ප්‍රශ්නේ විසඳනවා. හැම නිපුණතාවයක් සහිතවම හැම දරුවෙක්ම එළියට ගන්න. ඊළඟ ඒගොල්ලන්ට ආදායම් මාර්ගය හදන්න ඕන. අධ්‍යාපනයේ ඊළඟ ආදායම් මාර්ගය. ආදායම් මාර්ගය කොහෙද හදන්නේ? ලෝක වෙළඳ පොළොත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕන. ලෝකයේ වෙළඳාමින් 1978 අපිට අයිතිව තිබ්බා. ලෝක වෙළඳාමෙන් 1978 අපිට අයිතිව තිබුණා 0.5. ලෝක වෙළඳ පොලෙන් 200න් එකක් ශ්‍රී ලංකා. හොඳයිනේ. 200න් එකක් හොඳයි. 0.5 මුළු ලේක වෙළඳපාලෙන් ලෝක වෙළඳාමෙන් 0.5ක් ශ්‍රී ලංකා. අද කීයද? ඒ 78යි. අද ලෝක වෙළඳ පොලෙන් අපේ පංගුව 0.045යි. ඒ කියන්නේ 78 ඉඳන් මේ වෙනකොට ලෝක වෙළඳ පොලේ අපේ පංගුව 10 ගුණයකින් කඩා වැටලා තිබෙනවා. මොකද්ද මේ රට තියෙන්නේ? ලෝක වෙළඳ පොලේ පංගුව කත්පත් කරගන්න නැතුව මේ රට යන්න බෑ. කොහොමද මේ රට යන්නේ ලෝක වෙළඳ පොලේ පංගුව කත්පත් කරගන්නේ? කවුරු හරි හිතනවා නම් නේද? අපි සීනිත් හදනවා, හකුරුත් හදනවා, පැණිත් හදනවා, ෂර්ටුත් හදනවා, කලිසුනුත් හදනවා, ඔරලෝසුත් හදනවා, පටිත් හදනවා, සපත්තුත් හදනවා, බෑගුත් හදනවා, කණ්ඩත් හදනවා, බොණ්ඩත් හදනවා, පිස්සු වෙන. එහෙම ඔක්කොම හදන්න බෑ රටකට. ලෝකේ ඒක යුගයක්. ඒ ගමනාගමනේ පුළුල් වෙලා නැති කාලෙක, වෙළඳාම පුළුල් වෙලා නැති කාලෙක, තාක්ෂණය දියුණු වෙලා නැති කාලෙක, ලෝක වෙළඳාම ලෝක පරිමාණයෙන් දියුණු වෙලා නැති කාලෙක, ප්‍රවාහණය දියුණු වෙතර නැති කාලෙක අපි අපේ දේ හදාගත්තා. ඒක ඉතිහාසය. දැන් එහෙම නෙවෙයි. දැන් ලෝකේ බහඬ ගෙනීම, ලෝකෙට බහඬ විකිණීම යථාර්ථය. ඒකෙන් අත් මිදින කාටවත් බෑ. එහෙනම් අපි මොකද කරන්න ඕන? ලෝක වෙළඳ පොලේ ශ්‍රී ලංකාවේ පංගුවක් අත්පත් කරගන්න ඕන. අද 0.4යි 78 0.5යි. අද 0.4යි 10 ගුණයකින් කඩා වැටුවා මේ පාලකයෝ. එහෙනම් අපි ලෝක වෙළඳ පොලේ පංගුවක් අත්පත් කරගන්න ඕන. මොකද්ද පංගුව? අපේ රටේ මොනවද තියෙන්නේ?
අපිට ගොඩාක් සම්පත් තියෙන රටක් නෙවෙයි. අපිට යපස් නැහැ. අපිට රන් නිදි නැහැ. අපිට ගෑස් නැහැ තවම හොයාගෙන. අපිට තෙල් නැහැ තවම හොයාගෙන. අපිට මහා භූමියක් නැහැ, ලොකු රටක් නැහැ, ලොකු ඉඩමක් නැහැ අපිට. ඒ නිසා අපි කොච්චර කිව්වත් අපිට ගොඩාක් සම්පත් තියෙන රටක් නෙවෙයි. මැණික් ටිකක් තියෙනවා, මිනිරන් ටිකක් තියෙනවා. ඒවා ආර්ථිකයේ ප්‍රධාන සාධක නෙවෙයි. අපේ රටේ ප්‍රධාන සම්පත මොකද්ද? මේ මිනිස් සම්පත. වර්ග කිලෝමීටරයකට අපේ රටේ ජීවත් වෙනවා 343ක්. ජන ගණත්වය වර්ග කිලෝමීටරයකට ඉන්නවා 343ක්. වැඩිම ජනගහනය ඉන්නේ චීනෙ 247යි. ඇමරිකාවේ ඉන්නේ, ඕස්ට්‍රේලියාවේ ඉන්නේ වර්ග කිලෝමීටරයකට 3 දෙනයි. ඇමරිකාවේ 127යි. ඕස්ට්‍රේලියාව වර්ග කිලෝමීටර 3 දෙනයි. ඇමරිකාවේ 127යි. චීනෙ 247යි. ලංකාවේ 343යි. ඒ කියන්නේ මොකක්? විශාල ජනගණත්වයක් තියෙන රටක්. එහෙනම් අපේ සම්පත මානව සම්පත. ඔන්න අපේ සම්පත. ඉතින් තමයි මේ මිනිස් සම්පත දිනු කරන්න ඕන අධ්‍යාපනය. ඊළඟ ලෝකයේ දිනු වෙමින් තිබෙන සේවා වෙළඳපොළක් තියෙනවා. අන්නේ සේවා වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. දැන් ලෝකයේ තාක්ෂණය දිනු වෙලා තිබෙන්නේ. පිට රට යන්න ඕනේ නැහැ වැඩ කරන්න. අලුත් තාක්ෂණයත් එක්ක ලෝකේ බොහෝ කම්පැනි පැය 24ම වැඩ කරනවා. එහෙ දවල් වෙනකොට මෙහෙ රෑ. ඒ රෑ වෙනකොට මෙහෙ දවල්. ඒ කම්පැනි වැඩ කැමති මෙහෙ තමන්ගේ වැඩ ටික කරගන්න සබ් කම්පැනි ආරම්භ කරන්න. ඒක තමයි අපිට ඉස්සරහ තියෙන විශාලම සේවා වෙළඳපොළ. අපි මේ සේවා වෙළඳපොළේ පංගුවක් අත්පත් කරගන්න. ඒ වගේම ලෝක වෙළඳපොළේ පංගුවක් ඉලක්ක කරගෙන අපි නිෂ්පාදනයකට අත තියන්න ඕන. අපිට මාවෙනකු දෙයක් අපි වර්ධනය කරන්න ඕන. මොනවද අපිට මාවෙනකු දෙය තියෙන්නේ? චීනය කිව්වොත් එක විශාල රටක්, විශාල ජනගහනයක් හදන්න පටන් ගත්තා. ගෙදර ගෘහස්ත කර්මාන්තය අද දැවැන්ත කර්මාන්ත බවට පත් වෙලා තිබෙනවා. හදන්න නැති දෙයක් නැති රටක් චීනය. ජපානය හිරෝෂිමා නාගසාකි බෝම්බ වලින් මා විනාශයට පත් වෙච්ච ජපානය. ඕන් තිබුණ සැලැස්මක් ලෝකේ මා කාර්මික රටක් බවට පත් කරන්න. ටොයෝටා වැනි කම්පැනි වලට උදව් කරා. මා පර්යේෂණ වලට අත් උදව් දුන්නා. රටක් විශාල රිසර්ච් කරා. ඒ වගේම චීනය ලෝකේ විශාල කාර්මික රටක් බවට පත් වුණා. බ්‍රසීලය ගත්තොත් ලෝක ප්‍රධාන තිරිඟු නිෂ්පාදකයෙක්. ලොකු රටක් බ්‍රසීලය. චිලිය ගත්තොත් ලෝක ප්‍රධාන මත්ස්‍ය නිෂ්පාදනය. ඩෙන්මාර්කය, නෙදර්ලන්ඩ්, ඕස්ට්‍රේලියාව ගත ලෝකයේ ප්‍රධාන කිරි, මාංශ, මල් නිෂ්පාදකවරු. මතකද? නෙදර්ලන්තේ තියෙන විශාල මල් මාකට් එක. ඒ මල් වෙළඳපොලේ දවසකට විකිණෙනවා. මතක තියාගන්න. දවසකට විකිණෙනවා මල් බිලියන 34ක්. ඒ කියන්නේ කෝටි 3400ක් මල් විකිණෙනවා දවසකට. බිලියන 34ක් මල් විකිණෙනවා. ඒ මල් වෙළඳපොලේ ලංකාවේ එක මලක්වත් නෑ. මල් කෝටි ගණන් විකිණනකොට එක මලක්වත් විකිණීමේ. රටවල් තමන්ගේ ආර්ථික උපාය මාර්ගය තෝරාගෙන තිබෙනවා. අපි මොකද්ද හොයාගෙන තිබෙන්නේ? අපි මොකද්ද දිනු කරලා තියෙන නිෂ්පාදනය? ඒ නිසා අපි තෝරාගත්තු නිෂ්පාදන දෙක තුනක් ලෝක වෙළඳපොළ ඉලක්ක කරලා නිෂ්පාදනය කරන්න පටන් ගන්න ඕන. ශ්‍රී ලංකා බ්‍රෑන්ඩ් නේම් එකෙන් අපි යවන්න පටන් ගන්න ඕන. ඒකට රිසර්ච් කරන්න ඕන. උදව් කරන්න ඕන. ආයෝජකයන්ට උදව් කරන්න ඕන. ප්‍රාග්ධනය කැඳවන්න ඕන. තාක්ෂණය කැඳවන්න ඕන. දැවැන්ත කර්මාන්ත පද්ධතියක් හදන්න ඕන. අන්න දරුවට රස්සා වැදින්නේ එතන. දැන් රනිල් මහත්තයා කියනවා එයා බලයට ආපුවම රස්සා දසලක්ෂයක් හදනවා. එළඩීන්ගේ පුදුම පහනවත් හම්බෙලාත් දන්නේ. බූබම්බා කියනකොට බහිනවත් දන්න එළඩී. රනිල් කොළුව මොකක්ද ඕන? රස්සා දසලක්ෂයක්. හදන්න පුළුවන් දෙම රස්සා. රස්සා හදන එක නිකන් බිහි කරන්න බෑ රස්සා. දැන් පහුගිය ආණ්ඩුව උපාධාරී ලක්ෂයකට විතර රස්සා දුන්නා. කොහෙද රස්සා දුන්නේ? ගෝජන සේවයකේ පෙළ බෙදන්න. කච්චේරියේ පුටු තපින්න. පුස්තකාලේ පොත් නැති පුස්තකාලේ. එහෙම දීලා තියනවද වැඩක් තියනවද රස්සා? මොකද්ද රටට එක දායකත්වයේ? කිසි දායකත්වයක් නේ රස්සා ඇදුවා. අපි හදන්නේ නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ වෙන රැකියා අධ්‍යාපනයෙන් එන හැම දරුවටම රැකියාවක් හදනවා, ආදාය මාර්ගයක් හදනවා. ඊළඟ නිවාසය. ආදාය මාර්ගයක් තිබ්බ ගයක් හදාගනි. එච්චර. නැද්ද? ආදාය මාර්ගයක් තියෙන හැම කෙනාම ගයක් හදන් තියෙනවා. සජිත් ප්‍රේමදාස කියනවා එයා නිවාස ලක්ෂයක් හදනවා. කොම්පිටු තමයි හදන්නේ. ලක්ෂයක්. නිවාස එහෙම හදන්න බෑ. අපේ රටේ වන ගහණය තියෙන රටෙන් වන සම්පත තියෙන 20%යි. පරිසර විදින් කියනවා 16 කියලා. ආණ්ඩුව කියනවා 23යි කියලා. අද වන ගහණය තියෙන 20%යි.
වසරකට 0.5ක් අපේ වනගහනය අඩු වෙනවා. ඒක නේ තව අවුරුදු 40ක් යනකොට වනයක් නැති රටක් ඉතුරු වෙනවා. ඒ නිසා අපේ නිවාස ප්‍රතිපත්තිය වෙනස් කරන්න කාලය ඇවිල්ලා තිබෙනවා. අපිට විශාල ඉඩම් නැහැ. ඈත මහවැලියට ගිහිල්ලා බලන්න. මහවැලියේ බෙදුවේ මඩින් අක්කර 2.5යි ගොඩින් භාගයයි. මින්නේරි ව්‍යාපාරයේ 40 ගණන් වල බෙදුවේ ඩීඑස් එක මහත්තයා 40 ගණන් වල මින්නේරි ව්‍යාපාරයේ බෙදුවේ මඩින් 5යි ගොඩින් 3යි. දේවල් ව්‍යාපාරයේ ඩීඑස් එක මහත්තයා බෙදුවේ මඩින් 5යි ගොඩින් 3යි. ඒ 40 ගණන් වල 40 ගණන් වල අක්කර 3 දැන් පවුල් 30ක් 40ක් හැදිලා. මහවැලි ඉඩම් දුන්නා 80 දී. අක්කර භාගේ 80 වෙනකොට දැන් පවුල් 3ක් විතර හැදිලා. දැන් මේ වෙනකොට. ඉතින් අක්කර භාගේ ඉස්සරහා පැත්තට මූණ දාලා එක ගයක්, පස්ස පැත්තට මූණ දාලා තව ගයක්, වම් පැත්තට මූණ දාලා තව ගයක්, දකුණු පැත්තට මූණ දාලා තව ගයක්. මුළු ඉඩම් ටික ගෙවල් වලින් පුරවනවා. වැරදි. ඒක වැරදි දෙයක්. මොකද අපේ සම්පත ඉඩම් සම්පත. දැන් අපි අපේ සංකල්පය උඩට ගේන්න ඕන, අපේ අවකාශයට ගේන්න ඕන, අපි අවකාශයේ ප්‍රයෝජනට ගන්න ඕන. භූමිය අපි බේරගෙන අපි අවකාශයට ගේන්න ඕන. ඒ නිසා වළක්වන්න බැරි විදිහටම අපි තට්ටු නිවාස වලට යන්න ඕන. වෙනදා වගේ දාඩිය දානකොට බැනියම ඇඳගෙන බංකුවේ ඉඳගෙන ජෑම් ගහ යට ඉඳගෙන ඉන්න බැරි වෙයි. අපි එහෙමනේ දැන් නේද? දාඩිය දානකොට බැනියම ඇඳගත්ත ජෑම් ගහ ගාවට වාඩි වුණා. ඉස්සරහට එම බැරි වෙයි. ඒක ඇත්ත. අපිට නේ බුලත් පිටක් කාලා ජනේලෙන් කෙල ගහන්න බැරි වෙයි. නේද? අපේ ජීවන පැවැත්මේ වෙනසක් කරගන්න වෙනවා. අපි යන්න වෙනවා අවකාශයේ සොයාගෙන. ඉඩම් සම්පත අපි බේර ගන්න ඕන. ඒක තමයි අපේ රටේ තියෙන වැදගත්ම සම්පත. අපි අවකාශයට යන්න ඕන. අවකාශයට යන අපි තට්ටු නිවාසයට යන්න ඕන. තට්ටු නිවාස කියන්නේ අඩි 450 අර වත්තේ ජනතාව ගිලා දාපු එක නෙවෙයි. තට්ටු නිවාසය, ඒක ආසන්න පිට්ටනිය, ඒකත් එක්ක ලදරු පාසල, ඒ තට්ටු නිවාසය සම්බන්ධ වෙච්චි කර්මාන්තපුරයක්. ඒ කර්මාන්තපුරයේ ඒකේ අයට රැකියා ටික තියෙනවා. දරුවට මොන්ටිසෝරිය තියෙනවා. පිට්ටනිය තියෙනවා. සියලු දෙනාට මේකට එන්න පුළුවන් වාසස්ථානයක් බවට පත් කරන්න වෙනවා. ඒ නිසා නවස නිවාස සංකල්පයක් අපිට වුණා. වළක්වන්න බෑ. අපි අකමැති වෙන්න පුළුවන්. අපි කැමති වෙන්නේ අපේ තාප්පේ ගහගෙන ගයක් හුදකලා ලෙස ජීවත් වෙන්න පුළුවන්. අපි කැමති වෙන්නේ එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක තවදුරටත් ඉස්සරහට කරන්න බෑ. අවුරුද්දකට විවාහ වෙනවා 1,80,000ක්. පරම්පරාවෙන් ගේ හම්බ වෙන්නේ 60,000කට. අම්මගෙන් හෝ තාත්තගෙන් ගේ හම්බ වෙනවා පවුල් 60,000කට. අලුතින් ගෙවල් 1,20,000ක් වුණා. අලුතින් ගෙවල් 1,20,000ක් වුණා. කල්පනා කරලා බලන්න. අක්කරයක ගෙවල් 12ක් හැදුවොත්. අක්කරයක ගෙවල් 12ක් හැදුවොත්. ඒ කියන්නේ පර්චස් 15 ගානේ ගියොත්. 15කුත් නෑ 160යිනේ. පර්චස් 10 ගානේ ගියොත්. පර්චස් 10 ගානේ ගියොත් අක්කරයක ගෙවල් 10යි හැදෙන්නේ. අක්කරයක ගෙවල් 10ක් හැදුවොත් 1,20,000ක් ගෙවල් හදන්න අක්කර 12,000ක් ඕන අවුරුද්දකට. අක්කර 12,000ක් අවුරුද්දකට ඕන. මම හිතන්නේ කඩුවෙල ආසනයේම අක්කර කීයකද දන්නේ. කල්පනා කරලා බලන්න. ඔතෙන්ට යට වෙමින් තිබෙන්නේ. භූමියෙන් අපි අක්කර 12,000ක් වසරකට යට කරනවද නිවාසවලට? මොකද සිද්ධ වෙන අවුරුදු කිහිපයක් යනකොට ගෙවල් වලින් පුරවපු රටක් ඉතුරු වෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා නිවාස සංකල්පය වෙනස් කරනවා. එතකොට අධ්‍යාපනයේ ආදායම් මාර්ගය නිවාසය ඊළඟ හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. මොකක්ද අද ප්‍රශ්නේ? අද අවුරුද්දකට ඉස්පිරිතාලේ බාහිර රෝගියන්සට OPD එකට බෙහෙත් ගන්න යනවා 500,000ක්. මතක තියාගන්න. ජනගහනය 200,000යි. අවුරුද්දකට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ OPD එකේ බෙහෙත් ගන්න යනවා 500,000ක්. අප්පට සිට. ජනගහනය 200,000යි. OPD එකේ නම ලියලා තියෙනවා 500,000ක. බල්ලෝ කාලා සත්තු කාලා දවසකට ඉස්පිරිතාලේ යනවා 1000ක්. බල්ලෝ කාලා මේ ලංකාව. පම්පෝරි ගැහුවා ආසියාවේ ආශ්චර්ය. සිංගප්පූරු බල්ලෝ කනවා මිනිස්සුන්ගේ. දවසකට බල්ලෝ කාලා 1000ක් යනවා ඉස්පිරිතාලෙට. හොඳද? කල්පනා කරලා බලන්න. එනිසා සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නේ මොකද්ද? මේ 500,000 අපි කොහොමද අඩු කරන්නේ? OPD එකට එන ලෙඩුන් රෝගීන් ගන්න අඩු කරන්න සලස්මක් තියෙනවා. වාහන අපිලා කී දහයක් යනවා. වැඩිපුරම වාහන හැප්පෙන්නේ කොතනද? තනීර කපලා. ඒක තමයි. ඩබල් ලිර කපන්නේ. සාමාන්‍යයෙන් රියදුරු අධ්‍යාපනයේදී කියන්නේ ඩබල් ලිර කියන්නේ තාප්පයක්. ඩබල් ලිර කපන්න බයයි. හැබැයි වැඩිපුරම අපේ රටේ වාහන අනතුරු සිද්ධ වෙලා තියෙන තනීර කපලා. විනයක් තියෙන රටක් හැදුවොත් වාහන අනතුරු ප්‍රමාණය අඩු වෙනවා.
ඒකෙන් ඉස්පිරිතාලේ යන රෝගීන් අඩු වෙනවා. අවුරුද්දකට ඩෙන්ගු හැදිලා 70000ක් යනවා ඉස්පිරිතාලෙට. ඩෙන්ගු අයින් කරන්න පුළුවන් ලෙඩක්. ඒක සෞඛ්‍ය ඉස්පිරිතාලේ වැඩි නෙවෙයි. ඒක නගර සභාවේ වැඩි. ඒක ප්‍රාදේශ සභාවේ වැඩි. ඒක ගමේ ප්‍රජා සංවිධානයේ වැඩි. ගමේ ප්‍රජා සංවිධානය එකතු වුණොත්, නගර සභාව එකතු වුණොත්, ප්‍රාදේශ සභාව එකතු වුණොත් දවසකට 70000ක් ඉස්පිරිතාලේ යන එක නතර කරන්න පුළුවන් අවුරුද්දකට. අවුරුද්දකට 70000ක් ඉස්පිරිතාලේ යන එක නතර කරන්න පුළුවන්. ජල බීතිකාව ඉවත් කරන ලෝකේ හැම රටකම වගේ ජල බීතිකාව අයින් කරලා තියෙන්නේ. හරි සලස්මක් ගියොත් ජල බීතිකාව තුරන් කරන්න පුළුවන්. තොර බල්ලා කෑවට පස්සේ සබන් කාලා කකුල හොදන එක විතරයි තියෙන්නේ. 3,65,000ක් අවුරුද්දකට බල්ලෝ කාලා ඉස්පිරිතාලේ යන එක නතර කරන්න පුළුවන්. ඒම හරියටම තෝරාගත්තොත් අවුරුදු 4-5ක් යනකොට OPD එකට එන 500 250 දක්වා අඩු කරන්න පුළුවන්. ඒක වෙන මොකවත් උනේ නැහැ. මේ රෝහලම, මේ ඇඳම්ම, මේ දොස්තරලම, මේ බෙහෙත්ම එක්ක සෞඛ්‍ය සේවය දෙගුණයකින් දියුණු කරන්න පුළුවන්. රෝහල් ගත වෙන, රෝහලට එන ලෙඩ්ඩු ප්‍රමාණය අඩු කරමින් ඒකට දියුණු කරන්න ඕන ක්ෂේත්‍රය තමයි මහජන සෞඛ්‍ය සේවය, ප්‍රජා සෞඛ්‍ය සේවය, ප්‍රජා සංවිධාන. ගොඩනගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාලනය. ජනතාවගේ මනස තියෙන මුදල් හොයාගෙන යන්න නෙවෙයි. ජනතාවගේ මනස තියෙන කසිප්පුකාරය පස්සේ යන්න නෙවෙයි. ජනතාවගේ මනස තියෙන සාමිකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාලනයක් ගන්නවා කියන්නේ මොකද්ද? ජනතාවගේ මනස මීට වඩා හොඳ තැනකට එනවා. සාමිකත්ව ගැන කල්පනා කරනවා. පොදු විදියට කල්පනා කරනවා. අද බෝඩ් ගහනවා කුණු දැම්මොත් නේද පිඹුරු අයනවා ගෙට කියලා. නේද? ওই වගේ ඒවා තිබ්බේ. ඕවා ඕනේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්නේ සාමිකත්ව මිනිස් ප්‍රජාවක්. ඒ මිනිස් ප්‍රජාවට මේ රටේ බෝ වෙන රෝග තුරන් කරන්න පුළුවන් බහුතරයක් ඒකෙන් අපේ රටේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. තවත් අවශ්‍ය වෙන වෛද්‍යවරු අදමු. තවත් අවශ්‍ය වෙන ඉස්පිරිතාල ඇඳවල් දෙමු. හැබැයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒ හොඳ සෞඛ්‍ය සේවයක් තිබෙනවා. ඊළඟ වංචා දූෂණ නාස්තිය. වංචා දූෂණ නාස්තිය නතර කරන්න පුළුවන් කාටද? රනිල් මහත්තයාට, රවි කරුණානායකට, දැම්මම කරිප්පු කරුණාය. මොකද කරුණානායක වෙලා. නේද? දැම්මම ලයිසන් දීලා. දැම්මම මහ බැංකු ගනුදෙනු කියන නම කියවෙනවා. මේගොල්ලන්ට පොත හොරකම නතර කරන්න. වංචාව නතර කරන්න. රාජපක්ෂ මහත්තයාටත් බෑ. මෛත්‍රීපාල මහත්තයාට පුළුවන්ද? මෛත්‍රීපාල මහත්තයාගේ මල්ලි. එයා දැම්මා ටෙලිකොම් එකේ සභාපති කරලා. දාපු දවසේම බෝඩ් අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙනාපු පත්‍රිකාව මොකද්ද? වැටුප 3 ගුණයකින් වැඩි කරන්න. ගාණ දාලා නැහැ. දැනට ලබා දෙන වැටුප 3 ගුණයකින් වැඩි කරන්න. හොයන් යනකොට වැටුප කීයද? ලක්ෂ 9.5යි. 3 ගුණය කියන්නේ ලක්ෂ 28.5යි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අපි අහනවා. තමුන්නාසගේ මල්ලි ටෙලිකොම් එකේ සභාපති ධූරයට දැම්මා. සභාපති දැම්මා අධ්‍යක්ෂක පත්‍රිකාව වැටුප 3 ගුණයකින් වැඩි කරගන්න. ඒ කියන්නේ වැටුප ලක්ෂ 28.5යි. නතර කරයිද හොරකම? නතර කරයිද නාස්තිය? නෑ මේ රටේ පස්වෙනි ප්‍රශ්නය හොරකම, නාස්තිය, වංචාව නතර කරන්න පුළුවන්කම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට විතරයි. එනිසා අපේ රටේ අධ්‍යාපනය හදනවා. අපේ රටේ ජනතාවට ආදායම් මාර්ගයක් හදනවා. අපේ රටේ ජනතාවට නිවාස ප්‍රශ්න විසඳනවා. අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳනවා. අපේ රට වෙලාගෙන තියෙන වංචා, දූෂණය, අකාර්යක්ෂමතාවය අයින් කරනවා. හොඳ නැද්ද? මේක තමයි කරන්නේ. ලෝකේ වැඩිම අපේක්ෂිත ආයු කාලය තියෙන රට තමයි මැකාව්. ඒ රටක් නේ සාමාන්‍ය ධන කුවේරයන් ඉන්න රටක්. දූපතක් වගේ යුරෝපයේ මැද්දේ. ඒකේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 89යි. ලංකාවේ අපේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 76යි. එක රටක් තියෙනවා ලෝකේ අවුරුදු 89ක් ජීවත් වෙලා මැරෙනවා. ලංකාවේ අවුරුදු 76යි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සියලු දෙනා ඇවරේජ් සාමාන්‍යයගේ 70ට වැඩියෙන් ජීවත් වෙන අය ඉන්නවා ඉඳහිට 76ට වඩා. නේද? සාමාන්‍ය ගත්තාම අපේ රටේ එක්කෙනෙක්ගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 76යි, මැකාව් වල අවුරුදු 89යි. ඒ කියන්නේ ලෝකේ රටවල් තියෙනවා අපිට වඩා අවුරුදු 11ක් වැඩියෙන් ජීවත් වෙන. අපි ඉන්නේ ලෝකේ අපේක්ෂිත ආයු කාලය පිළිබඳ ලෝකේ වගුව ගත්තොත් 84 වෙනි ස්ථානයේ. එක මැකාව් අපි 84. එහෙනම් අපි අපේ ජීවත් වෙන කාලය වැඩි කරගන්න ඕනේ නැද්ද?
අපි තමුන්නාන්ස සහතික කරනවා. අපිට දෙන්න බලය අවුරුදු 7-8ක් යනකොට තමුන්නාන්සලගේ ජීවත් වෙන කාලයත් අවුරුදු 5කින් වැඩි කරනවා. සහතිකයි වැඩි කරන්න පුළුවන්. එයි මැරෙන්නේ. හරියමං ආහාර වේලක් නැහැ. ඒකට ආදායම් මාර්ගයක් නැහැ. නිරෝගී ජීවිතයක් නැහැ. ඒකට සෞඛ්‍ය සේවයක් නැහැ. මානසික සුවයක් නැහැ. ඒකට නිදහසක් නැහැ. නේද? විනෝදාස්වාදයක් නැහැ. හිනාවක් නැහැ. ඉතින් අපි ඉක්මනින්ම පරණැල් වගේ වෙලා මැරිලා යනවා. ඉක්මනින්ම මැරෙන රටක් වෙනුවට ජීවත් වෙන රටක් අපි හදනවා. ඒ නිසා මේ රට ගොඩනැගීම් පිළිබඳව දැක්මක් සැලැස්මක් අපිට තිබෙනවා. දැක්ම සැලැස්ම විතරක් නෙවෙයි. ඒ සඳහා වංකු වමනාවක් අපිට තිබෙනවා. මේ අපි කවුරුවත් මේ වේදිකාවේ නැගලා ඉන්නේ තමන්ගේ දරුවට රස්සාවක් බලාගෙන නෙවෙයි. නේද? බොහෝ දුරට තිබ්බොත් කැපෙන්න තමයි ඉඩ කඩ තියෙන්නේ. නැද්ද? තමන්ට යමක් පුද්ගලික අපේක්ෂා කරමින් මේ වේදිකාවට නැගලා තිබෙන්නේ. අද මේ කඩුවල ආසනයේ නායකත්ව දෙන අපේ පතිරණ සහෝදරය, අපේ අසිත නිරෝෂන් සහෝදරය, අපේ රංජන් ජයලාල් සහෝදරය, අපේ චන්ද්‍රසේන සහෝදරය, අපේ මධ්‍යම අපේ මේ කාරක සභාවේ සහෝදරවරු සහෝදරියන්, මෙතන රැස් වෙලා ඉන්න අපේ සමාජිකවන් මේ හැමදෙනාම වෙසෙන මොකටද? මේ සහෝදරයෙක් අපිට කවදාවත් හම්බෙලා කියලා නැහැ. අපිට රස්සාවක් කරන් දෙන්න, අපිට ට්‍රාන්ස්ෆර් එකක් හදලා දෙන්න, අපිට උසස් වීමක් කරන් දෙන්න කියලා අපෙන් කවුරුවත් කියලා නැහැ. සහෝදරයා අපේ රටේ කෝරුතොට ගල්වැඩ පොලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න. අපේ ප්‍රාදේශ සභාවේ කුණු ටික එකතු කරන්නේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේ කතා කරලා හදලා දෙන්න. අපේ ප්‍රදේශයේ දරුවන්ට රස්සා නැහැ. ඒක කතා කරලා හදලා දෙන්න. අපේ මහා පාරිසරික ප්‍රශ්නයක් තියෙනවා. ඒක කතා කරන්න. මේ හැම දෙනාම ඉල්ලන්නේ තමන්ගේ පුද්ගලික ඉල්ලීම් වෙනුවට පොදු වමනාවන් ඉල්ලන නායකත්වයක්, සමාජිකත්වයක් තියෙන පක්ෂයක්. අවංකත්වයේ තියෙන පක්ෂය. එහු පක්ෂයකට විතරයි මේ රට හදන්න පුළුවන්. වැඩපිළිවෙල තිබෙනවා, අවංකත්වයේ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට ධෛර්යය සහ විශ්වාසය තිබෙනවා. බොහෝ කරන්න බැරි දේවල් කරපු මිනිස්සු අපි. බොහෝ විශ්වාස නොකරන ලද දේ කරන්න සමත් වෙච්ච මිනිස්සු අපි. ඒ නිසා ධෛර්යය සහ විශ්වාසය තිබෙනවා. ඒ නිසා හෙට මේ රට බාර දෙන්න ඕන මේ පිරිසට නෙවෙයි. ඒ නිසා අපි හැමදෙනාගේම ඉල්ලා හිටින්නේ. ඔබ අද ආසන බල මණ්ඩලයේ පිහිටවලා තමන්ගේ නායකත්වය තෝරාගෙන තිබෙනවා. හැබැයි මේ නායකත්වයට පමණක් තනිව කළ හැකක් නෙවෙයි. සමාජිකයන් හැටියට ඔබත් හිතවතුන් හැටියට මේ රැස්වලා ඉන්න හැමදෙනා අපි ඉල්ලා හිටින්නේ ඔබ හැමදෙනාට මේ පංගුවක් තියෙනවා. මේ කාර්යභාරයේ වැඩ කොටසක් තිබෙනවා. ඒ කාර්යභාරය ඉටු කරන්න අපේ සහෝදරයන් ඉදිරියේම වැඩ කරයි. නායකත්වය දෙයි. පෙරමුණ ගනි. විශේෂයෙන්ම මේ දින 50 ජය මෙහෙයුම ආරම්භ කරන්න. දින 50යි තියෙන්නේ. මේ දින 50 මැතිවරණේ දින 50 ජය මෙහෙයුම ජයග්‍රහණකින් කෙලවර කරන්න හැමතැනටම ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.